මහජන දිනයයි අදත් අපි ආරම්භ කරන්නේ සුපුරුදු විදිහටම ජාතික රූපවාහිනිය තුල සියලු පක්ෂවලට ඉඩ කඩ වෙන් කරමින් මේ අප පවත්වාගෙන වැඩසටහන් ත්‍රිත්වය තුලදීම රට තුල පුළුල් කතාබහක් ඇති වුණු මාතෘකා රැසක් පිළිබඳ ආණ්ඩුවට පක්ෂ හෝ වේවා විපක්ෂ හෝ වේවා විවෘතව කතා කළ යුතු කාරණා බොහෝමයක් පිළිබඳ වාද විවාද සංවාද අප මේ මහජන දිනය තුලදී සිදු කළා. අදත් ඒ ආකාරයෙන්ම අප සූදානම් මහජන දිනය තුලදී ආණ්ඩු පක්ෂය හෝ වේවා එවැගේම විපක්ෂය හෝ වේවා මේ සියලු මතවාදයන් තුලින් ජනතාවට ඉදිරියේදී ගත යුතු තීරණ ගන්නට බොහොම සුපැහැදිලි වුණු මතයක් ගෙනෙන්නට මේ වාද විවාද හරහා අපි සමාජගත කරන්න උත්සාහ කරන්නේ යථාර්ථය සත්‍ය කුමක්ද කියන කාරණේ. මේ වෙද්දී ප්‍රශ්න කිහිපයක් එක්ක අප සටන් වදිනවා. වසංගතය එක් අතකින් වසංගතය හමුවේ මේ මොහොතේදී රට අභ්‍යන්තරයෙන් කිසිදු රෝගියෙකු වාර්තා නොවී මාස 2කට ආසන්න කාලයක් අප අඛණ්ඩව සුරක්ෂිතව පවත්වා ගැනීම පිළිබඳ රජයට සහ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් කැප වුණු සියලු බලධාරීන්ට අප ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම විදේශගතව සිට පැමිණෙන ශ්‍රමිකයින් ඉන්නවා. ඒත් එක්කම නාවික හමුදා පොකුර තිබෙනවා. මෙය සක්‍රියව පවතිනවා. මේ සියලු දේ අතරතුර අධිකරණ මේ පාර්ශවයෙන් ලැබිය යුතු කොලේලිය මේ වන විට මැතිවරණය සඳහා ලැබී තිබෙනවා. ඒත් එක්කම ඒ සඳහා වුණු නිර්දේශ සෞඛ්‍යමය මාර්ගෝපදේශය කුමක්ද කියන දේ මේ මොහොත වන විට නිර්දේශ වී තිබෙනවා. ඒ අනුව එළඹෙන සඳුදා වන විටදී මැතිවරණ දිනය බොහෝ දුරට අගෝස්තු වේවි යයි උපකල්පනය කෙරෙනවා. ඒ අනුව මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු දැන් සකස් වෙමින් තිබෙනවා. එසේනම් වසංගතයේ පසකින් තිබෙද්දී ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට නියමිතව තිබෙද්දී සමාජ දේශපාලනික මේ සියලු කාරණා ජය ගනිමින් මැතිවරණයක්ද පවත්වමින් ඉදිරිය වෙනුවෙන් අපට ගත යුතු තීරණ රසක් තිබෙනවා. ඒ නිසා මේ සියලු දේ පිළිබඳව පක්ෂ විපක්ෂ දරන මතය කුමක්ද? ඔවුන්ගේ වැඩපිළිවෙල කුමක්ද? මේ සියලු දේ පිළිබඳ අද දවසේදී අප කතා කරන්නට සූදානම්. පසුගිය වැඩසටහන් ත්‍රිත්වයේ එසේම අද දවසේදීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය කියන සියලු පාර්ශවීන්ට අප ආරාධනා කළා මහජන දිනය වෙනුවෙන්. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමනි. ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් හිමාද්‍ර ප්‍රකාශක සංජීව එදිරිමාන මැතිතුමනි. ආයුබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනා කළ සමගි ජන බලවේගය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක් මැතිතුමනි. ආයුබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මැතිතුමනි. ආයුබෝවන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. අප පළමු වටය තුලදී මිනිත්තු 5ක කාලය ඇතුළතදී අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ නිරන්තර කතාබහට ලක්වුණු කාරණය. ඒ තමයි මේ වසංගතය පාලනය කිරීමේලා ශ්‍රී ලංකාවේ ක්‍රමවේදය ලෝකයේ අනිකුත් රටවල් වලට වැඩිය වෙනස් කියන කාරණය තමයි ආණ්ඩුවේ ප්‍රකාශනයේ බවට පත් වෙන්නේ. ඒත් එක්කම විපක්ෂයේ පැත්තෙන් කියන කාරණේ තමයි නෑ. රට වැහුවේ බොහොම පරක්කු වෙලා. මීට කලින් මේක ගත්තා නම් මේ වසංගතය කියන දේ අපේ රටට එන්නේ නෑ. මේක වැහුවේ පරක්කු වෙලා. ඒ නිසා එතනදී අපේ රට අසාර්ථකයි කියන කාරණේ විපක්ෂයේ අදහස බවට පත් වෙලා තිබුණා. අපි මුලින්ම කැමති එක්සත් ජාතික පක්ෂයේ පැත්තට යන්න. වරුණ රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමන්ලා දකින විදිහට අද දක්වා තත්ත්වය පිළිබඳ විග්‍රහ කරගත්තොත් කොවිඩ් පාලනය වෙනුවෙන් රජය ගත්ත ක්‍රියාමාර්ගය පිළිබඳ ඔබතුමන්ලා සතුටු වෙනවද? ඔව්, කොවිඩ් පාලනය සම්බන්ධයෙන් කතා කරනකොට මම හිතන්නේ මම ලෝක තත්ත්වයේ සිට ලංකාවට එන්න කැමතියි. ඔබ දන්නවා මේ මොහොත වෙද්දී අපි කවුරුත් අහපු අදහසක් තමයි ජනාධිපතිතුමනි කටවහගෙන ඉන්න මේක බලය පාවිච්චි කරන වෙලාවක් නෙමෙයි, මේක ආදරේ දිනා ගන්න වෙලාවක් කියලා. කලබල වෙන්න එපා, මේක ලංකාවේ ජනාධිපතිට නෙමෙයි කිව්වේ, මේක ඇමරිකාවේ ජනාධිපතිට. හැබැයි ඇමරිකාවේ ජනාධිපතිට ඒක කියන්න සිද්ධ වෙච්ච දේශපාලන පසුබිමක් ඒ රටේ නිර්මාණය වුණා. ඒ තමයි පළවෙනි එක කොවිඩ් කියන එක සරලව ගත්ත එක, හැල්ලුවට ගත්ත එක. දෙවෙනි කාරණාව ඒකත් එක්ක ඊටාම උද්‍යත්ත විදිහට ප්‍රතිචාර දක්වන්න ගියපු එක. ඊළඟට ඒකත් එක්ක දේශපාලනය කරන්න ගියපු එක. ඇමරිකාවේ ජනාධිපති අපි දන්නවා ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ කළේ ජාතිවාදය පදනම් කරගෙන. මුස්ලිම් විරෝධයන් නිර්මාණය කරන් ඒකෙන් තමයි මැතිවරණ ව්‍යාපාරය ආවේ. ලංකාවේ දේශපාලනයත් මේ ජාතිවාදයත් එක්ක මේ සෙල්ලමම කළා. එතකොට ඒ කරපු සෙල්ලම කොවිඩ් එනකොටත් ඔවුන් එහෙම ජාතිවාදය ඊළඟට වෙනත් දේශපාලන ව්‍යාපෘතින් මේ කොවිඩ් එක ගැට ගහලා ප්‍රචාරක ව්‍යාපෘතියකින් කොවිඩ් වලින් ගොඩ යන්න හැදුවා. ඒ ජාතිවාදී මතවාදය ලංකාව ඇතුළතදීත් මේ කොවිඩ් වල ආරම්භයේදී පටන් ගත්තා. ඉතින් මම කියන්නේ කොවිඩ් කියන්නේ ඇත්ත ප්‍රශ්නයක්. දේශපාලනයේදී ඇත්ත ප්‍රශ්න තියෙනවා, වර්චුවල් ප්‍රශ්න නැත්නම් නිර්මාණය කරන ප්‍රශ්න තියෙනවා. නිර්මාණය කරන ප්‍රශ්නත් එක්ක මේ දේශපාලන ගේම් ප්‍රචාරක උපක්‍රම ඒවා කරන්න පුළුවන්. ඡන්ද වලට අපි දන්නවා එවැනි ප්‍රචාරක ව්‍යාපෘති ආරම්භ කරනවා, ඒවා ඉවර කරනවා, ඒවා කරන්න පුළුවන්. හැබැයි මේක ඇත්ත ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේදී ඇත්ත ප්‍රවේශයක් ගන්න ඕනේ. ලෝකයේ ඇතැම් රටවල් මේ ප්‍රශ්නෙට ඇත්ත ප්‍රවේශයක් ගත්තා. ඊටාම වගකීම් සහගතව දන්නේ නැති සතුරෙක්, ඒ දන්නේ නැති සතුරත් එක්ක කොහොමද කරන්න කියන තැන ඉඳන් ඒක ගත්තා. නමුත් ලංකාවේදී
සමහර රටවල් එහෙම කළේ නැහැ. ඒක උදාහරණයක් තමයි අද ඇමරිකාව ලෝකේ ශක්තිමත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගිනි ගන්නවා. සංවිධානාත්මක රාජ්‍යයක් ගිනි ගන්නවා. ඉතින් ලංකාවේදී ගත්තත් මේ කොවිඩ් ප්‍රශ්නේදී මම කියන්නේ පළවෙනිම කාරණේ අපිට තිබුණා බරපතල ඡන්ද රාගයක්. මම ඒකට යොදා ගන්න වචනේ ඡන්ද රාගය කියලා. ඒ කියන්නේ අපි සිදුවෙන හැම දෙයක්ම ඡන්දයට සමපාත කරලා දකින්නේ. ඒක මම මේකට ඡන්ද රාගය කියන්නේ. දැන් උදාහරණයකට ලංකාවේ මේ කොවිඩ් ප්‍රශ්නේ එනකොටම ජනාධිපතිවරයා මුලින්ම කිව්වේ රෝගීන් 28 දෙනෙක් ඉන්නකොට අපි මේ යුද්ධ කරද්දී අපි රට වැහුවේ නැහැ, අපි රට වහන්න ඕනේ නැහැ කියලා. 17 එහෙම කියලා දවස් දෙකකට පස්සේ නොමිනේෂන් කෝල් කරලා නොමිනේෂන් එකෙන් පස්සේ වහනවා. එතකොට අපි දන්නවා ඒ තීරණේ ඒ දින දෙකේ ඒ තීරණයට හිට මෙහෙට දෝලණය වුණේ වෙන කිසිවක් නිසා නෙමෙයි ඡන්ද නොමිනේෂන් ටික ගන්න ඕන හින්දා. මම කියන්නේ අපි ඡන්ද තීරණයට කිසිම විරෝධයක් නැහැ. ඡන්ද තියන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී සදා ඡන්ද පවත්වන එක අවශ්‍යයි. හැබැයි ඒ ඡන්දේ වෙනුවෙන් කොවිඩ් ප්‍රශ්නේදී ඒ වේදී තීරණ ගන්න ඡන්දයට සාපේක්ෂ කරගන්න එක. ඊළඟට ඒ තීරණයෙන් පස්සේ අපි දැක්ක දැන් මේ කොවිඩ් එක ඡන්දේ විතරක් නෙමෙයි. කොවිඩ් එක බිස්නස් උත් කරන්න පටන් ගන්නවා. අපි මේක සහැල්ලුවට ගන්නවා කියන්නේ ඒකයි. දැන් සරලව ගත්තොත් එහෙම අපි දන්නවා අපේ රටේ බරපතල ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් තියෙනවා මේ මොහොතේ. නමුත් මේ ව්‍යවස්ථාමය ප්‍රශ්නේ නිරාකරණය කර ගන්නකොට අපි කාට වුණත් එන්න පුළුවන් සමහරක් පොදු එකඟතාවයන්ට මොකද රටේ මේක බරපතල ප්‍රශ්නයක් නිසා. හැබැයි සමහර තැන්වලදී ඒවා බරපතල ලෙස හිතාමතා උල්ලංඝනය කරනවා. දැන් උදාහරණයකට මේ කොවිඩ් ප්‍රශ්නය ආවත් ඒකේ බිස්නස් එක කියනවා. ඒකේ බිස්නස් එක කියනකොට බැසිල් රාජපක්ෂ මහත්තයා ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයෙක් නෙමෙයි. රාජ්‍ය පරිපාලන සේවයේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒකට ඔහුට අතිශය බරපතල වගකීමක් දෙනවා පාර්ලිමේන්තුවට ඇති වෙලාවකදී. ඒතකොට අතුරු සම්මත ගිණුමකින් මුදල් වියදම් කරන වෙලාවකදී බරපතල වගකීමක් දෙනවා. ඔහු මූලික කරගෙන මේ සහනාධාර බෙදීමේ ක්‍රියාවලිය ආර්ථික ක්‍රියාවලිය යොමු කරනවා. මොකක්ද ඒ ගන්න වගකීම? රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඔබතුමා ওই කියන මතයම දින්න ඔබතුමාගේ නායකතුමා. මම හිතන්නේ දේශපාලන පක්ෂයක් විදිහට අපි ඉන්න අදහස් තමයි රජයේ ඇතම් කාරණාවලට අදාළව ඕනම මගේ කිව්වේ ව්‍යවස්ථාමය ප්‍රශ්නේදී අර්බුදයකදී සමහරක් වෙලාවට ව්‍යවස්ථාව අභියෝගයට ලක් වෙනවා. එවැනි අවස්ථාවලදී කතා කරලා සහයෝගයෙන් වැඩ ගන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි රටේ මේ ප්‍රශ්නේ ගත්තාන් පස්සේ මේක අපිට හරිම පැහැදිලි මේක දේශපාලන ව්‍යාපෘතියක් කියලා. ඒක මේ අහම්බෙකින් මතුවෙච්ච ප්‍රශ්න නෙමෙයි මේක දේශපාලන ව්‍යාපෘතියක්. ඊළඟ ඒක බිස්නස් එකක්. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් මේ එතනින් පටන් ගන්න පල්ලෙහා දක්වාම මේ ව්‍යාපාර ජාලය හැදුවා. දැන් ග්‍රාම මට්ටමට එනකොට මේ කොවිඩ් වල සහනාධාර බෙදනකොට ඊළඟට භාණ්ඩ බෙදා හැරීමේ ජාලය නිර්මාණය කරනකොට දේශපාලන ප්‍රදේශයේ ඉන්න മന്ത്രിවරයාගේ නිර්දේශය අරගෙන ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්ගෙන් කර්ෆියු පර්මිට් එක හදාගන්න තැනට ආවා. ඒතකොට මේ නිර්මාණය කළේ දේශපාලන ජාලයක්. ඒතකොට ඉහළ සිට පහළට මුදල් සංසරණය රටේ ආර්ථික ක්‍රියාවලිය තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රණු නිර්මාණය කරනවා. ඊළඟට දැන් අපි දන්නවා මේ කොවිඩ් එක ඇතුළත ආයේ තව බිස්නස් කරනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේ වර්තමාන රජයේ ප්‍රධාන හිතවතුන්ට දැන් සිට්‍රස් එක දිලිත් ජයවීර නිකන් දෙනවා කියලා කිව්වේ. හැබැයි ඒක ඊට පස්සේ ව්‍යාපාරයක් වෙනවා දිලිත් ජයවීර නිරෝධායනය කියන්නේ කොරෝනා වල නිරෝධායන ව්‍යාපාරයක් බවට පත් වෙනවා දිලිත් ජයවීරට. ඊළඟට දැන් ක්වොරන්ටයින් කරන්න එයාපෝට් එකේ ඉඳන් ගම් වලට යන වාහන ටික LSR එකට දෙන්නේ. වැඩිම ප්‍රතිශතයක් දීලා තින්නේ LSR එකට. LSR කියන්නේ ලංකා ස්පෝර්ට් රයිසන් නාමල් රාජපක්ෂ මහත්මයාගේ මාමණ්ඩිගේ. වැඩිම පර්සන්ටේජ් එකක් දීලා තින්නේ ඒගොල්ලන්ට. ඔබතුමා වගකීමෙන් මම හිතාම වගකීමෙන් කියන්නේ මෙතුමාලට පුළුවන් වාර්තාවක් ගන්න ක්වොරන්ටයින් කරන්න කාගේ වාහනද ක්වොරන්ටයින් ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට පාවිච්චි කළේ කියලා. හිතාම වගකීමෙන් කියන මම ඒක වගකීම් බාර ගන්නවා LSR එකෙන්. එතකොට ඊළඟට ටිකටින් වලට යනකොට ආය එනවා දිලිත් ජයවීර මහත්තයා ටිකටින් කම්පැනිට. එතකොට දැන් මේ මම කියන්නේ ඒකයි අන්න ඒක තමයි තක්කඩිකම සහ ම්ලේච්ඡකම. ඒ කියන්නේ දැන් මිනිස්සු බරපතල අර්බුදයකදී. දැන් අපේ රට මේ කොරෝනා ප්‍රශ්නේදී ආරක්ෂා වුණේ ඇත්තම අපේ රටේ ජනතාව. ඒවා යම්මාකාරයක මේ සමාජ සත්කාරයක් විදිහට වුන් දායක වෙලා කරපු දේවල් නෙමෙයි. සමාජ දැන් අපි දන්නවා ක්වොරන්ටයින් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකකට සාමාන්‍ය ගෙවන වගේ 4 ගුණයක් විතර මිල ගෙවනවා. ඒතකොට සිට්‍රස් එකට රූම් charge එකට සාපේක්ෂව යන මිල. මම කියන්නේ සංචාරක ශේෂ්ත්‍රය. ඔබතුමා කියන විදිහට මේ සඳහා ඒ විදිහට ගෙවිමුත් කරලා තියෙනවද? මම කියන්නේ සංචාරක ශේෂ්ත්‍රයේදී වගේ එකකදී කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙනස්කමකට යන එක. හෝටල් හිමියන්ට අවස්ථාව දෙනවා නම් ක්වොරන්ටයින් වෙන්න කැමති කෙනෙක් මිල ගෙවලා. හැබැයි ඒක දේශපාලනයේ මත පදනම් වෙද්දී ට්‍රාන්ස්පෝර්ටේෂන් එක ඒක මත පදනම් වෙනකොට. එතකොට ඒක අපිට පැහැදිලි ඉහළ සිට පහළට මේකත් එක්ක බිස්නස් කරනවා. ඉතින් හැබැයි අපේ ගම්වල ඉන්න මිනිස්සු අතිශය බරපතල කැපකිරීමක් කරනවා. බඩගින්න ඉඳගෙන ඊටාම අඩු පහසුකම් යටතේ මේ ප්‍රශ්නේදී අපි දැකලා තියෙනවා රෙදි වලින් ගෙදර මහගත්ත මාස්ක් එක දාගෙන
මිනිසුන් විශාල කැපකිරීමක් කරනවා. ඒ ජනතාව කරන කැපකිරීම. අපේ රටේ ජනතාව සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ ගිනි නොගන්න හේතුව අපේ රටේ මිනිස්සුන්ට එහෙම කැපකිරීමක් වෙනියක් තියෙනවා. යුද්ධ කාලේදී මිනිස්සු එහෙම කැපකිරීමක් කළා. ඒ පුහුණුව තියෙනවා. හැබැයි සමහරකට මාධ්‍යවල පෙන්නන්නේ මිනිස්සු අරක්කු කාලක් අරගෙන සාක්කුවේ ඉනේ ගහගෙන යන එකේ වීඩියෝ එක. හැබැයි මේ වීඩියෝ එක පෙන්නකොට තව දහස් ගාණක් මිනිස්සු කරපු කැපකිරීම පෙන්නන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේක බිස්නස් එකක් කර ගැනීම. මේක දේශපාලන ව්‍යාපෘතියක්. මේක චන්දරාගේ පෙළීම. දේශපාලන ව්‍යාපෘතියක් කර ගැනීම විසින් මෙහි අරුබුද ගණනාවක් නිර්මාණය වුණා. ඒකේ මම අවසන් කරන්නම්. ඒකේ අවසානම ප්‍රශ්නේ තමයි මම හිතන්නේ ඔබතුමාගේ පැත්තෙම කියනවා නේවි පොකුර. මම ඒ නමට එච්චර කැමතිත් නැහැ. නමුත් අපි ඒක එහෙම කියමුකෝ. දැන් අපි දන්නේ පහුගිය කාලේ තොණ්ඩමන් පොකුරක් නිර්මාණය කළා. හේතුව දැන් අද මම දැක්කම සමාජ මාධ්‍ය වල වාර්තා වෙලා තියෙනවා තොණ්ඩමන්ගේ අවමගුවට සහභාගී වෙච්චි තිදෙනෙක්ව PS සැක කරනවා කොවිඩ් ලක්ෂණ පරීක්ෂණයට යොමු කරලා කියලා. බැරි වෙලා දැන් ඒක එහෙමද නැද්ද අපි දන්නේ නැහැ. නමුත් මම කියන්නේ ඊළඟ පොකුර වෙන්න පුළුවන් නේවි පොකුරේ අත්දැකීම තියාගෙන. ඇයි එවැනි පොකුරක් නිර්මාණය වෙන්න පුළුවන් ඒක ඉඩ හැදුවේ? පොදු තීරණයක් තියෙනවා. පොදු තීරණයක් තියෙනවා රට විදේශ රටක ඉඳගෙන කෙනෙක් ක්වොරන්ටයින් වෙන්න ඕන කියලා. ඔහුගේ දුවට විතර විශේෂයක් එනවා. අනිත් අය පැය 24කින් තමන්ගේ අවමංගල උත්සවය කරලා දෙවුන්ට දවස් ගානක් එනවා. මැතිවරණය වෙනුවෙන් දේශපාලනය වෙනුවෙන් මේ කොවිඩ් කියන භයානක සතුරෙක් මුළු මහත් මිනිස් වර්ගයාම අභියෝගයට ලක් කළා කියන සතුරෙක් එක දේශපාලනය එක්ක සෙල්ලම් කරනවා. මම පුංචි ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න. මේ විදිහට විපක්ෂ විදිහට ඔබතුමාලා මේ චෝදනා වෙල්ල කරද්දී ආණ්ඩු පක්ෂ පැත්තෙන් අහන දේ තමයි අයි ඔබතුමාලා ඔච්චර කුහක කියන කාරණේ. නෑ ඒක කුහකකමක් නෙවෙයි අපි ඉස්සෙල්ලා අපේ මම කියන්නේ කුහකකම එහෙනම් අපේ රටේ පහුගිය කාලේ දෝර ගැලුවා. ඒක තමයි කුහකකම කියන්නේ. ගමේ සහනාධාර ටික බෙදනකොට ප්‍රාදේශීය ලේකම් ඉන්නවා, රාජ්‍ය ආන්ත්‍රණයක් තියෙනවා, ගම්වල කුඩා ස්වයං රැකියාවක් කරගෙන ගියපු මේ ආහාර වර්ග විකුණු මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට ඒ අවස්ථාව දෙනවා වෙනුවට දේශපාලන න්‍යාය පත්‍රයේ දීප එක තමයි කුහකකම. 5000 දෙනකොට දේශපාලනය ගෙනිච්ච එක තමයි කුහකකම. ඊළඟට මිනිසුන් අසාමාන්‍ය විදිහට කැපකිරීම කරලා මේ කොරෝනාත් එක්ක සටන් කරන්න අවශ්‍ය කරන සහයෝගය දෙනකොට මිනිස්සුන්ට විනයක් නැහැ කියන චෝදනාවක් හදලා හැබැයි ඇත්තටම විනය කඩපු මිනිස්සු. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි දෙවෙනි වටේදී තව දුරටත් කතා කරමු. සංජය වේදිරිමාන් මැතිතුමනි මම ඔබතුමා දිහාවට ඉන්නේ. මෙතුමා කියපු කාරණේ අපිට මෙතුවක් කාලයක් යම් ආකාරයෙන් සාකච්ඡා වුණා අඩුයි. ආණ්ඩුව කොරෝනාත් එක්ක බිස්නස් කරාද කියන කාරණේ. ඒත් එක්කම තමයි අර බොහෝ වෙලාවට ප්‍රකාශ කරා මලගෙදරකට නම් 100යි 200යි මැදිහත් වෙන්න ඕනේ මෙහෙමයි කසා දෙක දිනම් මෙහෙමයි කියලා. අර තොණ්ඩමන් මැතිතුමාගේ අවමංගල උත්සවය ගැනත් මෙතුමා මතු කරා. මොකද ඔබතුමාලගේ පාර්ශ්ව උත්තරේ? මට තේරෙන්නේ පළවෙනි ප්‍රශ්නේ චාමර UNPන් මෙහෙම අදහසක් ඇහෙන එක ගැන මට පුදුම නෑ. UNP ඊළඟ පරම්පරාවේ මිනිස්සුත් අතන ඉඳලම මේ දිහා බලන එක ගැන මට මේ රටේ දේශපාලන ඊළඟ ශිෂ්ටාචාරය නිර්මාණය කරන්න හදන පරම්පරාවේ මිනිහෙක් විදියට පොඩි කනගාටුවක් තියෙනවා. නමුත් ඒ කනගාටුව පැත්තකට දාලා මම උත්තරයක් දෙන්නම්. මේ පැහැදිලි කිරීම ආරම්භක ප්‍රවේශයේම අතිශය සාහසිකයි. මේක බරපතල ලෙස වැරදි. ගමේ UNP කාරයෙක්වත් මේ කතාව කියන්නේ නැහැ. මේකයි මේ ලංකාවේ තියෙන මේ පොලිටිකල් මාකටිං හැඩේ තියෙන ප්‍රශ්නේ. ගමේ ඇත්තටම පුරවැසියා කියන්නේ මේ අයට ඡන්දය දෙන මිනිස්සයාගේ සිතුවිල්ල නෙවෙයි මේ නියෝජනය වෙන්නේ. ගමේ කියන්නේ රුපියල් 5000 ලැබුණ එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු වෙද සමහර විටක. ඒ පවුල් වලට අදාළව. ජවිපෙට අදාළ පවුල් ඇති. කිසි තැනකදී මේ රුපියල් 5000සේ දීමනාව ගෙවීම ඇතුලේ දේශපාලනයක් තිබුණේ නැහැ. ඒක ස්ථිරයි. මේක මේ සමාජයේ පිළිගන්න ඇත්ත. අපි මේ සමස්තය කළමනාකරණය කරද්දී චාමර රුපියල් 5000 කියන්නේ එකක් විතරයි. සාමාන්‍ය ලෙඩක් හැදුනහම මෙච්චර කල් උනේ ලෙඩේ හැදුනහම මිනිස්සු ස්පිරිතාලේ යනවා. මෙතනදී ස්පිරිතාලේට සිද්ධ වුණා ලෙඩේ හැදුණු මිනිහව හොයාගෙන ගෙදර යන්න. ගෙදර ගිහලා සමහර වෙලට බලෙන් දාගෙන ඉන්න සිද්ධ වුණා. අතිශය සංකීර්ණ අවස්ථාවක් අපි කල්පනාකරණය කරා. ඔබතුමා 5000 ගැන කියපු ඉඳන් මම ඒක ඉවර කරගෙන මම හරි. පොට්ටුවේ ටී-ෂර්ට් ඇඳගෙන 5000 බෙදුවා කියන කතාව මේ තුමාලගේ චෝදනාවක්. දැන් මම කියන්නේ 5000 බෙදනකොට කවුරු හරි අනන් හිටපු ටී-ෂර්ට් එකෙන් නම් මේ සමස්ත ව්‍යාපෘතිය මනින්නේ. අර පත්කල മന്ത്രി වෙයි අපොයින්ට් කරේ ඔතෙන්ද කියන ප්‍රශ්නේ. නෑ අපි පත්කල മന്ത്രി විතරක් නෙවෙයි മന്ത്രി කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මූලික මූලධර්මය ගැන අබමල් රේණුවක අවබෝධයක් තියෙන කෙනෙකුට මේක තේරෙනවා. පත්කල මන්ත්‍රී කියන මහජන නියෝජිතයා. ඊට උඩින් රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙක් ඉන්නකොට සාමාන්‍ය ශ්‍රී ලංකාවේ නැෂනල් ප්‍රොටෝකෝල් එක අනුව අපි තුම අමාත්‍යාංශ ලේකම් හිටියත් ඊට වඩා මහජන නියෝජිත ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ නම උඩට එනවා. ඒක මේ අපේ ආණ්ඩුව හදපු එකක් නෙමෙයි මේ රටේ ජාතික දුහරාවලිය හැඩය. ඒක අපි හදපු එකක් නෙවෙයි. ඒ වගේම අමතක කරන්න එපා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ මහජන නියෝජිතයා කියන්නේ සියලු දෙනා පිළිගන්න පොදු මිනිහෙක්. අනික ඒ විතරක් නෙවෙයි මෙතන හිටියේ. ග්‍රාම සේවකරාලාම හිටියා.
සමෘද්ධි නිලධාරියා හිටියා. ඒ වගේම සංවර්ධන නිලධාරියා හිටියා. മന്ത്രിතුමත් මේකේ එක් සමාජිකයෙක් විතරයි. කිසි තැනක සමහර තැන්වල අපේ മന്ത്രിවරුන්ට තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් මතයක් ඉදිරිපත් කරනකොට ඔවුන් කලකිරුණු තැන් තුනක්. තමන්ගේ ලැබිය යුතු සමහර තැන්වලට 5000 අරගෙන දෙන්න ඔවුන්ට සටන් කරන්න සිද්ධ වුණා. මම මේ ගමේ කණ්ඩායම් වැඩ කර විදිය දැක්කා. මම මේ ප්‍රායෝගිකව බිම්මට මේ සිද්ධ වෙච්ච දේ දැකලා මේ කතා කරන්නේ. රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධව රටේ ජනමතයයි ඒ ජනමතය නියෝජනය කරන්න උත්සාහ කරන අය ටීවී වලට දෙන වොයිස් කට් අතරයි තියෙන්නේ ලොකු පරාසයක්. මේක කරුණාකරලා තේරුම් ගමු. මම එන්නම් මේකේ සමස්තය කියන්නේ. මම උත්සාහ කළේ ලෙඩ හැදුණු අය අපි ස්පිරිතාලේ එක්කන් ඇවිල්ලා බේත් කළා. අපි දැන් විශාල ප්‍රමාණයක් හොඳ කරලා ගෙදර යවුවා. 15000කට ආසන්න පිරිසක් අපි නිරෝධායනය කළා. ඒකෙන් විශාල පිරිසක් අපි නිරෝධායනය අවසන් කරලා ගෙදර යවුවා. නිරෝධායන මධ්‍යස්ථාන 39ක් අපි මේ රටේ ස්ථාපිත කළා. COVID-19 වසංගතයට ගොදුරු වුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වෙන් කරන ලද රෝහල් 27ක් අපි වෙනුවෙන් වෙන් කළා. මේ රටේ ICU beds capacity එක අපි වැඩි කළා. මේ වෙනුවෙන් අපි පෙරේද දවසෙත් ඒ සඳහා වෙනම දින 30ක් ඇතුළත ස්ථාපිත කළ විශේෂ යුනිට් එකක් විවෘත කළා. මේ සියල්ලට අපි ලෑස්ති වෙද්දී ඒ එක්කම රටේ හැම තත්ත්වයක්ම අපිට කළමනාකරණය කරන්න සිද්ධ වුණා. ලයිට් කපන්න නැතුව ලයිට් දෙන්න සිද්ධ වුණා. මැද්දේදී විදුලි බිඳ වැටීමක් වුණත් ඒ සියල්ල අපිට කරන්න ඕන. වතුර දුන්නා. කසල කළමනාකරණය නිවැරදිව මේ සියල්ල අතර කළා. ඒ වගේම ගෘහස්ත ගෑස් සම්පාදනය ඇතුළු මේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සියල්ල මීට සාපේක්ෂව අපි විසින් කළමනාකරණය කළා. දෛනික සෞඛ්‍ය සේවාවන් එලෙස පවත්වාගෙන ගියා. 5000 විතරක් නෙමෙයි අපි දුන්නේ. මටත් අපිට අමතක වෙනවා. අපි සමෘද්ධිලාභීන් 18 ලක්ෂයකට 5000 දුන්නා. අපිට තිබ්බා සමෘද්ධිලාභියාට විතරක් දීලා නතර වෙන්න. සමහර ගම්වල තියෙනවා ලයිස්තුවක් මට සමෘද්ධිය දෙන්න කියලා ඉල්ලපු ලියුමක් තියෙනවා සමෘද්ධිය නෝනා ළඟ. අපි ඒ ලියුම් ටික එකතු කරලා පොරොත්තු ලේඛනය කියලා එකක් ආණ්ඩුව විසින් හැදුවා. පොරොත්තු ලේඛනය. එතන UNP, JVP, ශ්‍රී ලංකා TNA ඔක්කොම ඉන්නවා. පොරොත්තු ලේඛනයට අපි දුන්නා. ඊට පස්සේ මේ COVID-19 ව්‍යසනය හැමුවේ ආදායම හිමුණු 19 ලක්ෂයක් පවුල් අපි අඳුනගත්තා. ඒ අයට දුන්නා. වැඩිහිටි දීමනාව දුන්නා. සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව කියලා එකක් දුන්නා. වැඩිහිටි දීමනාව දැනට නොලැබෙන අනේ මට වැඩිහිටි දීමනාව දෙන්න කියලා අභියාචන ඉදිරිපත් කළ මේ රටේ වැඩිහිටියන් පොරොත්තු ලේඛනය යටතේ අපි 5000 දුන්නා. ගොවි විශ්‍රාම වැටුපු දුන්නා. දීවර විශ්‍රාම වැටුපු දුන්නා. 14 ලක්ෂයක් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙව්වා. 6,45,000ක් විශ්‍රාමිකයන්ට ගෙදරට ගිහිල්ලා විශ්‍රාම වැටුපු දුන්නා. විශ්‍රාම වැටුප ලැබිච්ච දවසේ තමයි මාසේ බේත් ටික ගන්නෙ. යුද හමුදාව යොදවලා අපි ඒ ආදරණීය වැඩිහිටි මව්වරුන් පියවරුන්ව ළඟම තියෙන බෙහෙත් ශාලාවකට අරන් ගිහලා බේත් ටික අරගෙන සුරක්ෂිතව ගෙදර ගිහිල්ලා බැස්සුවා. ඒ විතරක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගොවි අසරණ වෙනවා, මිනිස්සු එළියට බහින්නේ නැහැ, නිෂ්පාදන මිලදී ගන්න නැහැ. මුල් සති දෙක තුල විතරක් එළවලු කිලෝ 14 ලක්ෂයක් ආණ්ඩුව මිලදී ගත්තා. රුපියල් මිලියන 91ක් අපි මේ වෙනුවෙන් වැය කළා. මම කියන්නේ මුල් සති දෙක විතරයි. අනිත් පැත්තෙන් දීවරය අසරණ වෙන පටන් ගත්තා. මුල් සති දෙකට විතරක් 4 ලක්ෂ කිලෝ 4 ලක්ෂයකට වඩා මාළු නිෂ්පාදන ආණ්ඩුව විසින් මිලදී ගත්තා. මේ හැම තැනකටම ආණ්ඩුව මැදිහත් වුණා. විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ගැටලුවක් මතුවුණා. ඉගෙන ගන්නගේ අහිංසක දරුවෝ රටවල් වල හිර වෙලා හිටියා. අපි ඒ දරු පැටවු ටික අම්මලා තාත්තලා කියන්නේ ඉස්සලා ගෙනල්ලා දුන්නා. විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයෝ මේ රට ගෙන්නුවා. 13000කට ආසන්න විදේශිකයෝ පිරිසක් ලංකාවේ හිර වෙලා හිටියා. අපි ඒ සියලු තත්ත්වයන් කළමනාකරණය කළා. රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය අපිට මේ වෙලාවේ ලංකාව විදියට කලාපීය දේශපාලනය ඇතුලේ ලෝක දේශපාලනය ඇතුලේ අපිට ඩියුටි එකක් තුනා. අපි ඒක කළා. සාමාන්‍යයෙන් මෙහෙම ව්‍යසනයක් වෙනකොට චාමර රට ඇතුලේ විවිධ නීති හා සාමය බිඳ වැටීම් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒ සියල්ලත් කළමනාකරණය කළා. කසිප්පු තිප්පල වටලන එකත් මීට සාපේක්ෂව සිද්ධ වුණා. පාස්කු ප්‍රහාරයේ චූදිතයන් ඒ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම වැනි සිද්ධි පවා මේ සමස්තය තුළ සිද්ධ වෙනවා. මම කියන්නේ මේ ආණ්ඩුව මේ සියල්ල කළමනාකරණය කරපු විදිය. අපිට ආයතන කීයක් ආදායම නැතුව පවත්වාගෙන යන්න සිද්ධ වුණාද? අපි දන්න අපි උදාහරණ ගන්නමු දෙහිවල සත්වෝද්‍යානයේ. එක ටිකට් එකක් අත්විකෙන්නේ නැහැ. හැබැයි ඒකේ ඉන්න එක කුරුල්ලෙක්වත් බඩගින්න ඉදියේ නැහැ. මම කියන්නේ ඒ වගේ පුංචි තැනට යනකම් කළමනාකරණය කළා. ඔතන ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලියට බැසිල් රාජපක්ෂ මහත්තයා පත් කරයයි කියන චෝදනාව තියෙනවා. මම මේ රටේ දේශපාලනයේ තේරෙන ආදරණීය ජනතාවට මේක පැහැදිලි කරනවා. මේ මොහොතට අත්‍යවශ්‍යයි මූලික විශේෂ නීති දෙකක්. එක රාජ්‍ය මැතිවරණ නීතියට මේ සමස්තය යටත්. ඒ වගේම නිරෝධායන නීතියට මේ මොහොතේ රාජ්‍යයේ සියලු ක්‍රියාවලීන් යටත්. පැහැදිලිනේ? එතකොට මැතිවරණ නීතිය විසින් අනිවාර්යෙන් නියම කරනවා මේ හසුරවන පුද්ගලයා
ඍජුව මේ සියල්ලෙන් ස්වාධීනව මේ කටයුත්ත කළ යුතුයි කියලා. ඒ වෙනුවෙන් තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා මේ ආණ්ඩුවේ කිසිම තනතුරක නැති ස්වාධීන නිර්දේශපාලනික පුද්ගලයෙක් විදිහට මේ තනතුරට පත් කළා. ඒ විතරක් නෙමෙයි මේ රට කොටියගෙන් බේරගන්න වෙලාවේ විශාල පිරිසක් යුද්ධයේ අවසන් වීමත් එක්ක අපේ මුදාගත් කලාපයට ආවට පස්සේ IDP කැම්ප්ස් වල ඒවා මේ අභ්‍යන්තර අවතැන්නුවන් සම්බන්ධ තත්ත්වයේ කළමනාකරණය කිරීම වැනි ඉතාම සංකීර්ණ කටයුත්තක් මෙහෙवला ඒ පිළිබඳ ඉතිහාසයක් තියෙන මිනිහෙක් විදිහට බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ කාර්යය බාරගත්තා. ඒ වගේම මේ UNP මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කිව්වනේ මේ රටේ ලයිට් කණු පෝස්ටරයක් ගහනවා නම් ලයිට් කණු කීයක් තියෙනවද කියලා දන්න මිනිස්සෙක් ඉන්නවා නම් ඒ බැසිල් රාජපක්ෂ මහත්තයා. මේ රටේ ගම් 14000 ගානේ සමස්තය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් තියෙන දේශපාලකයෙකු ඉන්නවා නම් ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒ සියල්ල හිතලා තමයි මේ අවස්ථාව එතුමට බාර දුන්නේ. ඒ නිසාම තමයි මේක සාර්ථක වුනේ. බොහොම ස්තුතියි පළමුවට අදහස් පළ කිරීම වෙනුවෙන්. නිරෝෂන් පාදුක්ක මැතිතුමනි, ඔබතුමාලගේ පැත්තෙන් මේ කොරෝනා පාලනය කිරීම හා සම්බන්ධයෙන් වර්තමානයේදී රජය ගත් තීරණය පිළිබඳ අහනකොටම ඔබතුමාලගේ පැත්තෙන් ලොකු චෝදනාවකුත් තියෙනවා. ඒ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් එපා කියපු බෙහෙතක් ඔබතුමාලගේ නායකතුමා සමාජ මාධ්‍ය ඇතුළේ නිර්දේශ කරනවා මේක ගන්න මේක හොඳයි කියලා. ඒක බරපතල වරදක් කියන දේ බොහෝ දෙනෙක් කතා කරනවා. ඒකත් හිතේ තියාගෙන වර්තමාන රජයේ ගත්ත කොරෝනා පාලන ව්‍යාපෘතිය ගැන ඔබේ අදහස මොකක්ද? බොහොම ස්තුතියි. මම මුලින්ම මේ මහත්තයා කිව්වා මේ හැම ලයිට් කණුවක්ම දන්නවා කියලා බැසිල් රාජපක්ෂ. ඒක මම නෙමෙයි කිව්වේ. රංජන රාමනායක කිව්වේ පාර්ලිමේන්තුවේ. හොඳයි හැම ලයිට් කණුවක්ම දන්නවා. හැබැයි මල්වානගේ දන්නේ නැහැ. හැම ලයිට් කණුවක්ම දන්නවා මල්වානගේ කාගේද කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා දන්නේ නැහැ. ඉතින් ඒකත් ඔබතුමාට මතක් කරමින් ඒක මට මතක් කරලා නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාද කියනවා පොත් පිංචක්දී එවලා තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්. මම හිතන විදිහට බොහෝ දුරට මේක එතුමා සඳුරට රිටර්න් කරයි. මොකද මේකේ තියෙනවා පැහැදිලිවම ග්‍රාමීය රැස්වීම් තියන්න පුළුවන් 20යි 20 කාමරයක වගේ එකක 30ක් දාන්න. හැබැයි මේක එවල නැහැ දේශපාලකගේ මලොත් ඊට පස්සේ කැම්පේන් එක කරන්නේ කොහොමද කියලා. මාකටිං, පොලිටිකල් මාකටිං කරන විදිය මේකේ ලියලා නැහැ. ඒ නිසා මෙතන කොමසාරි සමහර විට යවයි කොහොමද පුතා වාහනේ උඩ නැගලා දෙන්න ඕනේ, දුව කොහොමද එන්න ඕනේ, ඒ පවුලේ අය කොහොමද යන්න ඕනේ. ඉතින් මේ නිසා මම මේ ගැන කතා කරන්නේ. හැබැයි මට දුකක් තියෙනවා හමුදාපති ගැන. මට දුකක් තියෙනවා මාකටිං බිස්නස් ප්‍රොමෝෂන් කරපු DIG අජිත් රෝහණ ගැන. කොහොමද යුනිෆෝම් එකක් ඇඳගෙන ඇවිල්ලා මාධ්‍යයට කතා කරන්නේ මිනිසුන්ට කොරෝනා වලින් පරිස්සම් වෙන්න කියලා. ඒ මිනිසුන්ගේ යුනිෆෝම් එකේ අභිමානය මොකක්ද? අර ටයි එක දාන්නේ හීතරට. මේ මොකක්ද උනේ අපේ අධ්‍යක්ෂ ජෙනරාල්ට? මේ මිනිස්සු කියපුවා සත දොයිතකට ගණන් ගත්තද? මේක කරන් PHI කියපු දේ කළාද? මේක කරන්න කෂේරු තිබ්බද? නෑ. ඒ මුළු නුවර එළියෙම. ඒ විතරක් නෙමෙයි දැන් මාෂල් පෙර මහත්මයාකටත් ඒකමයි වෙන්නේ. ඒක මේ එළියේ ඉන්න ඕන මිනිත් දන්නවා. මම දන්නේ එතුමාගේ දෙයට තොණ්ඩුවන් මහත්තයාගේ වගේ ක්‍රවුඩ් එකක් එයිද නැද්ද කියන එක. ඒ කාරණය තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේක ගැන කතා කරන දැන් මෙතුමා හින්දි ෆිල්ම් එකක් වගේ ලස්සනට එක්ස්ප්ලেইন කරගෙන ගියා ආණ්ඩුවේ පොලිටිකල් එජෙන්ඩා එක කොහොමද කළේ අපි කොහොමද කළේ. ඔව් ඔබතුමා හරි. දැන් මගේ පිළියන්දල කැස්බෑවේ නගර සභාව තනිකරම බිස්නස් එකක් කළා. රුපියල් 9ට බිත්තර ගෙනල්ලා උපසභාපති 13ට වික්කා. නගර සභාව හාල් ලොඩ් පිටින් ගෙනහල්ලා ගේනවා නගර සභාවේ වෙන මුදලක් අනුමත කරේ. හාල් ලොරිය ගේන ගමන් භාගයක් කඩේට බාන්නේ. කඩේට බාන්නේ. දැන් බලන්නකෝ සතොස ගන්න. ඔබතුමා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම ඔව් දන්නවා මුළු පිළියන්දලම දන්නවා මුළු දැන් බලන්නකෝ සතොස වියත්මගෙන් පත් කළේ මෙතුමත් ඉන්නවා. සභාපති මාත්‍යතු හොඳ මාත්‍ය කියලා. අනේ රුපියල් 90ට 17 ලක්ෂයක් විකුණලා කම්පැනි එකට ආමියකට දෙන්න. මෙතුමා රණවීරෝ ගැන කතා කරපු මහත්තයෙක්. අපි ඒක චෝදනා පමණයිනේ. නෑ චෝදනා නෑ එතුමාද පිළිගත්තා කම්පැනි එකට දුන්නා කියලා. මම පළවෙනි වැඩේ මේ පළවෙනි වැඩේ ඒ නිසා 17 ලක්ෂයක් මේ ජනාධිපතිතුමා ජාති අමතලා කිව්වේ සැමන් පුළුවන් 100ට කන්න කියලා. ජනාධිපතිතුමා පරිප්පුයි සැමනේ කාලා අපේ අයියට ඡන්ද දෙන්න කිව්වා. අපේ අයියා වගමැති කරන්න කිව්වා. එහෙම කියපු රටේ සැමන් ගන්න මිනිස්සු පොලිමේ ඉන්නවා. සතෝසේ සැමන් නැහැ. බැලුවාම සැමන් ටික ආමියකට ෆුඩ් සප්ලයි කෙනෙක්ට දීලා. ෆුඩ් සප්ලයි 175 ගානේ ආණ්ඩුවෙන් ගන්නවා. බැලුවාම ආමියකට තිබුණන් කාලා. මේක තමයි රණ විරෝධ තිබුණගෙන කාලා. ඉතින් ඒකයි අපි කියන්නේ කොරෝනා එක හරහා රජය ජනාධිපතිතුමා නොසලිමියත් බවෙන් තොරව වැඩ කළාද? සත්භාවයෙන් වැඩ කළා. කළා නම් මේක ජනවාරි මාසේ අපි පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරද්දී මේ රටේ රාජ්‍ය නායකයා විදියට තමන්ගේ නිලධාරීන් ගෙනහලා මොකද මේක දෙසැම්බර් මාසේ වෙනකොට මුළු ලෝකෙම පිළිඅරන් තිබ්බ වසංගතයක් කියලා මේ මැතිවරණ ඩික්ලෙයාර් කරන්න ඉස්සෙල්ලා
මුළු ලෝකෙටම කිව්වා මේක වසංගතයක් කියලා. මේවා දැන අර මෙතුමා වාචක මම නම් කියන්නේ මේක මැතිවරණ උම්මාදේ. හැබැයි මමත් ආසයි ඡන්ද තියෙනවා. මොකද අති ඔබතුමා බයනකයි. කලින් කියපු කාරණේට අදාළව ඔබතුමා දෙපළම එකතැන ඉන්න කාලෙදී යහපාලන රජයේ කාලෙදී චෝදනාවක් තිබ්බා පාස්කු විරුද්ධ ප්‍රහාරය ගැන 100 වතාවක් 200 වතාවක් කියලා ඔබතුමා ලේකට පියවරක් ගත්තේ නැහැ. ඉතින් මේ වෙලාවේ චෝදනා කරන එක සාධාරණද නේ? නෑ ඉතින් ගන්නකො දැන් ගන්නකො. හරි ඒගොල්ලෝ ගත්තේ නෑනේ දැන් ගන්නකො. ගත්තාම ඉන්නවනේ ලයින් එකේ උඩින් හැබැයි ඉන්න කෙනා. මැරිච්ච මිනිස්සුන්ට ආපහු ප්‍රතිපූර්ණයක් කරන්න නෑ බෑනේ. ඒගොල්ලන්ට ප්‍රතිපූර්ණ කරන්න පුළුවන් මේ රටේ විධායක ජනාධිපති ආරක්ෂක මුදා ගැන වග කියපු. එවකට මේ රටේ සියලුම තොරතුරු ලැබිලත් මාතෘ භූමියෙන් පැනලා ගිහිල්ලා හැංගිලා හිටපු. අන්න මෛත්‍රීපාල සිරිසේනකින් අහන්නේ. එතුමා ඉන්න මේගොල්ලන්ගේ පක්ෂයේ නායකයා වෙලා. අද සභාපතිලා අපේ පක්ෂයේ පක්ෂ සභාපති පක්ෂ සභාපති ඡන්ද ඉල්ලන පක්ෂ සභාපති දෙවනි වටේදී මේක නිවැරදි කරමු. අපේ තමුන්නාන්සේලාගේ ඡන්ද ඉල්ලන පක්ෂ සභාපති අපේ සන්ධානයේ අපේක්ෂකෙක්. අපිත් කියන්නේ තමුන්නාන්සේලා 69 ලක්ෂය චූන් කළේ මේවා කියලා 69 ලක්ෂයකට චූන් කළේ මේවා කියලා ඒ පාස්කු ප්‍රහාරයේ වැඩිකාරයෝ අල්ලන්න එතකොට බොන් ගනුදෙනුවේ හොරු අල්ලන්න එහෙම කරන්න එපා අල්ලන්න අල්ලලා ගේන්න අල්ලලා ගෙනල්ලා නීති ඉස්සරහට ගෙනල්ලා දඬුවම් කරන්න. ඒ අපිත් බලන් ඉන්නවා. අපිත් බලන් ඉන්නවා වැඩිකාරෝ ගේනක. හැබැයි මතක තියාගන්න ව්‍යවහාරික වාර්තාවේ කියන්නේ ජනවාරි මාසේ 2005 වෙච්ච එකේ අලාභේ මිලියන 689 මේ ආණ්ඩුව ජනවාරි 20 පාර්ලිමේන්තුවේ කැබිනට් පේපර් එකක් දාලා මුහුදේ කොම්පිට් වලට ඕලා මිලියන 890ක් නාස්ති කළා මේ රටේ මිනිස්සුන්ගේ. දැන් අර තරුණෙක් අද Facebook එකේ දාලා තිනවා මම ගල්කිස්සේ නාන්න ගියා මං කලිසම ගියා මං වැල්ල වතරේලා බලන් ඉන්නවා කලිසම එනකන් කියලා. හරිද? මේ රටේ ගල්කිස්සෙන් මුහුදට දැම්මම වැලි ගිහිල්ලා එනවා. බොහොම වගකීමෙන් කියන්නේ. කවුද මේ කොන්ට්‍රැක්ට්? කවුද මේ කොන්ට්‍රැක්ට්? මේක මේ ඩෙන්මාර්ක්ද නෑ මේකේ ශ්‍රී ලංකන් ඒජන්ට් කවුද? ඇක්සස් සමාගම. මේ ඇක්සස් සමාගම. මේ ඇක්සස් සමාගමටම දෙනවා ජනවාරි මාසේ ගෙවල් 1000ක් හදන්න ගයක් ලක්ෂ 60 ගානේ. කැබිනට් පත්‍රිකාවකින් ටෙන්ඩර් පටිපාටියෙන් තොර කොන්ත්‍රාත්තය. ඒ ඇක්සස් සමාගමට. බොහොම වකීමින් කියන්නේ. හැබැයි අපි අපේ රජයේ කාලේ අපි හදුවා ගයක් ලක්ෂ 25 ගානේ. හදලා අපි ගෙවල් 500ක් ජනතාවට දුන්නා පාටලි ජම්ප ගමතුමාගේ අමාත්‍යංශයේ ලක්ෂ 15 ගානේ නිවසකින් ලාභ ගත්තා. අද ඒ ගේම වර්ගඩි 550 ගේම හදනවා ලක්ෂ 60 ගානේ. ඒ නිසා කොරෝනාත් බිස්නස් එකක්. හොඳයි. කොරෝනා පාලනය පැත්තෙන් ගත්තොත් ඔබතුමාලගේ රජයක් තිබ්බනම් කියන කතාව තමයි මේ වෙද්දී ඇමරිකාවටත් තරගයක් දෙන්න පුළුවන් තැනට රට ගේනවා. මොකද අගමැති එක පැත්තක ජනාධිපති එක පැත්තක හිටපු තැන. දැන් මේ රජයේ ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමාලා සතුටු වෙන්නේ නැද්ද? නෑ ඉතින් මේ රජයේ මෙහෙමනේ අපේ එකේ අපි ඒකනේ අර කතාවක් තියෙනවනේ දැන් මේ අපි ඔක්කොම විඳවන්නේ ඒකනේ. අපි විඳවන්නේ ඒකනේ කවහත් නැති එක්කෙනෙක්ව ගෙනල්ලා ජනාධිපති කරලා. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා දැන් මේකේ වෙලා තියෙන්නේ තාම මේ පිපුරුම එළියට එන්නේ නැහැ. මේ පිපුරුමක් තියෙනවා මේකේ සහෝදරයෝ දෙන්නගේ ගැටුමක් තියෙනවා. ඒ ගැටුම ඉදිරියේදී එළියට එයි. ඒක රටටම බලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් තමයි වියත්මගේ හැයව තමයි දැම්මේ. මම හොඳටම දන්නවා සමහර තනතුරු වලට දාපු අය සමහර ඇමතිවරු කිව්වා මේ කවුද කියලා. ඒ නිසා දැන් තමුන්නාන්සේ මට කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ බෙහෙතක් ගැන. වියත්මගේ ප්‍රධාන කතිකාවිය බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරිය බෙහෙතක් හදලා ලබන සතියේ මාකට් කරනවා කිව්වා. කොහේ බෙහෙත එනකම් මම බලන් ඉන්නවා. තමුන්නාන්සේ ආගේ බෙහෙත අහන්නේ නැහැ. ඒ බෙහෙත අහන්න කොහේ හදපු බෙහෙත කොහෙද හැදුවේ කියලා. ආයුර්වේදෙද? අපිට එතුමිය හිටියනම් මෙතන අහන්න පුළුවන්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බෙහෙතක් තියෙන රහසක් කිව්වා. මං හිතුවා අර ලංකාවේ ඉස්සර අර අවුරුදු දසදහස් ගණන් පරණ සෙල්ලිපියක් හරි මොකක් හරි හම්බෙලා ඉතුමිය හදනවද කියලා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අඩුම ගානේ මේ ආණ්ඩුවට කොරෝනා වලින් පස්සේ ජල බිල හදාගන්න දැනුමක් නැහැ. මෙන්න මගේ ගෙදර ජල බිල මේ එවනවා 52673යි. මෙහෙම බිල් හදන්න පුළුවන්. ටැරිෆ් එකක් තියෙනවා. මේ එවනවා ඒකක 1267යි කියලා 52663. අඩුම ගානේ වියත්මගේ මහත්තයෙක් දෙන්නෙක් මේකට දාලා මේ ටැරිෆ් එකවත් කියවන්න දෙන්නේ නැහැ. මේ නිසා මේ රටේ මතක තියාගන්න රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවකයෝ මේ වෙනකොට බර ගානක් දොට්ට දාලා. කවුරු හරි නැහැ කියනවනම් මම පෙන්නන්නම්. හරි මිනිසුන්ට 20% සමහරුන්ගේ පඩි කපලා සමහරුන්ගේ 40% පඩි කපලා. හැබැයි එහෙම වෙලේ මේ අඩුම ගානේ විදුලි බිල හදන්නවත් ඌමනාවක් මේ ආණ්ඩුවට නැහැ. හොඳයි. බොහොම ස්තුතියි. නාලගොඩේ මැතිතුමනි මේ නැගුණු කාරණාවක් තිබෙනවා. ඒත් එක්කම මේ කොරෝනාත් එක්ක ආපු ඊළඟ තමයි ආර්ථිකය පැත්තේ ඔබතුමා නිරන්තරයෙන් කතා කරන කෙනෙක් විදිහට ආණ්ඩුව ඇත්තටම සල්ලි අච්චු ගහලා මේ 5000 අලුත් කොළ බෙදුවා කියලා තියෙනවා.
5000 අච්චු ගහලා බෙදුවද මේ ආර්ථිකයේ ක්‍රියාවලියට පරිබාහිරව? අපි ආර්ථිකය ගැන කතා කරනකොට 5000ට කලින් අපි ආර්ථිකය මෙතෙන් ආපු හැටි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. අපි 2015 මේ ආණ්ඩුව බලයට එනකොට ලංකාවේ ආර්ථිකය තිබුණේ අපි දන්න සෑම ආර්ථික දර්ශකයකින්ම අග්‍රදිග ආසියාවේ පළවෙනි තැන නැත්නම් දෙවෙනි තැන. ආර්ථික සංවර්ධන වේගය අතින් අපි දෙවෙනුනේ ආසියාවෙම. සමස්ත ආසියාවෙම චීනට විතරයි. ලංකාවේ කොටස් වෙළඳපොළ ඒ වන විට ආසියාවේ තිරසාරම කොටස් වෙළඳපොළ කියලා සම්මානයක් දිනගෙන හිටියා. ඊට පස්සේ ආර්ථිකයට මොකද උනේ? ඒ 6.8ක විතර දල ආර්ථික වර්ධන වේගයක් තිබිච්ච ලංකාවේ ආර්ථිකයේ යුද්ධෙන් පස්සේ වසරෙන් වසර පහුගිය ආණ්ඩුවට කඩා වැටෙන්න පටන් ගත්තා. 5.5%, 4.5%, 3.9%. අන්තර 2009 වෙනකොට 2.1% ආර්ථිකය කඩා වැටෙනවා. රුපියල බාල්දු වුණා. විදේශ සංචිත අඩු වුණා. අපනයනය අඩු වුණා. වෙන එකක් තියා රැකියා දශලක්ෂයක් දෙනවා කියලා අපේ ආණ්ඩුව අපි 2019 අමතක කළා දාම මේ පාස් කිරුදා පහරේ අනමන නිසා නැතුව 2018 වෙනකොට 2015 ඉඳන් 4,74,000ක් රැකියා තිබිච්ච රැකියා අඩු වෙලා තිබුණා. ඔබතුමාලා ඒකට ගත්ත ණය ප්‍රතිපූර්ණ කරන්න නෙමෙයිද මේ ආර්ථික අර්බුදයට ආණ්ඩුව? නෑ ණය ගැන කතා කරොත් 2015 වෙනි ලංකාවේ සමස්ත ණය බර තිබුණේ රුපියල් බිලියන 7,200යි. ඒක රුපියල් බිලියන 14,000ක් වැඩි වුණා. 14,000ක්. ඒ කියන්නේ 100ට අපි ලංකාවේ ණයබර ඒක පුද්ගල ණයබර තිබුණේ ලක්ෂ 3 නම් ඒක 6,65,000 දක්වා වැඩි වුණා. ඒ කියන්නේ අති විශාල ප්‍රමාණයකින් ඒ කාලය තුල වැඩි වුණා. ඒ වගේ අති විශාල ආර්ථික අගතියක් වෙච්ච යුගයක් තමයි ඒ කාලේ. ඒතර ආර්ථිකය විතරක් නෙවෙයිනේ මේ ඒ කාලේ කරේ මොකද්ද කියලා දැන් අපි මේ වර්තමානයේ කොරෝනා අර්බුදයක් ගැන කතා කරනවා. රුපියල් 5,000 ගැන මාළුකට කතා කරනවා. දැන් අපි මොකද්ද මේ පහුගිය ආණ්ඩුව ඇවිල්ලා මාස කීයක් අතද මහබැඳුම් කර මංකොල්ල යාවේ. ඒ කාලේ පළවෙනි අවුරුද්ද ඉවරනකොට අපි টপ 10 කියලා හොරකම් ගැන කතා කරන්න පටන් ගත්තා. හොරකම් ගැන විතරයි කතා කරේ. මෙතුමන්ලා මේ කතා කරනවා මේ කවුරු හරි බිස්නස් එකක් කරපු කාලය. ඒ කාලේ මොනතරම් හොරකම් ගැන කතා කරාද? ඒ කාලේ මහබැඳුම් කර මංකොල්ලේ තඹ හොරකම මේ ගල්ලඟුරු හොරකම නම් මතකවත් නැහැ. කතා කරපු හොරකම් ගැන. ඒ කියන්නේ අද වර්තමාන තත්ත්වය මොකක්ද? නෑ පොඩි වර්තමානයේ දැන් මේ ආණ්ඩුව මාස 7ක් පාලනය කළා තියෙනවා. අහලා තියෙනවද මේ වගේ මහා පරිමාණ හොරකමක් ගැන? එහෙම දැක්ගෙන අහන්නවත් නෑ. මේ මෙතුමලා කරන චෝදනා ගැන අපිට කියන්න තියෙන චාමර මෙතුමලා එදා කරේ චෝදනා විතරනේ. ඒ ආණ්ඩුව අවුරුදු 5ක් තිස්සේ කරේ චෝදනා කරන එක විතරයි. චෝදනා කරා මිනිස්සු අල්ලගෙන ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන මාධ්‍ය සංදර්ශන කරා රාජ්‍ය නිලධාරියෝ පමණක් 2000කට වැඩිය පොලිසියට ගිහිල්ලා ප්‍රශ්න කරා. අන්තිම වෙනකොට රාජ්‍ය නිලධාරියෙක් කිසිම දෙයක අස්සනක් ගන්න බැරි තරමට කොන්ද කඩලා තිබුණේ. අන්න ඒ වගේ තත්ත්වයක් ඇත්තේ අත් වශයෙන්ම මේ කොරෝනා මර්ධනයේ රාජ්‍ය නිලධාරියෝ ඉස්සරහට වෙලා මේසා කැපවීමකින් වැඩ කරපෙකට මේ මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මේ මිනිස්සු ඒ තරම් බය කරලා විනාශ කරලා තිබුණේ. ඉතින් ඒ වගේ තත්ත්වයකට තමයි මේ ආණ්ඩුව ආර්ථිකය අතට ගන්න. ආර්ථිකය අතට ගත්තම දැන් ජනාධිපතිතුමා මේ ආර්ථිකය ගොඩ දාන හැටි ගැන ඉතාමත්ම පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබ්බා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා එතුමාට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. මොකද මේ රටේ රාජ්‍ය පරිපාලනය කියලා කියන්නේ ජනාධිපතිතුමා පමණක් නෙමෙයිනේ. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුව මේ සියලු දෙක තියෙනවා. නමුත් මීට කලින් හිටපු ජනාධිපතිවරුන්ට තිබිච්ච වරප්‍රසාදය බලයට පත් වුවහම පාර්ලිමේන්තුව විසිරුව හැරලා වර්තමාන ජනමතයේ නියෝජන පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම අවස්ථාවේ එතුමට අහිමි කරලා තිබුණා. අර ව්‍යවස්ථා කුමන්ත්‍රණය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා ගෙනාපු වියවුල නිසා ඒ පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ අවස්ථාවක් එතුමාට තිබුණේ නැහැ. එතුමාට සිද්ධ වුණා මාර්තු මාසේ 2 වෙනිදා වෙනකන් ඉන්න පාර්ලිමේන්තුව විසිරුවන්න. පාර්ලිමේන්තුව විසිරුවට පස්සේ මැයි මාසේ 25 වෙනිදා තියන්න තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණයත් කල් ගියා. කල්ගිය අද වුණතුරු පාර්ලිමේන්තු මැතිවරණ නැහැ. මෙහෙම තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන්නේ. මෙතුමාලා කියනවා මේ මොනවාද මේ මැතිවරණ ගායක් තියෙනවා කියලා මේ ආණ්ඩුවට නෙමෙයි මැතිවරණ ගාය තියෙන්න ඕනේ. මේ රටේ මහ ජනතාව අවුරුදු 5ක් දුක් විඳලා හිටපු තත්ත්වෙන් අන්තිම පල්ලෙහාට වැටලා ආර්ථික වශයෙන් මේකට සහනය බලාපොරොත්තුෙන් හිටපු වෙලාවේ ඒ සහනය දෙන්න ආණ්ඩුවට විදියක් නැහැ. මොකද ආණ්ඩුව පිටවා ගන්න සාර්ථක සවිමත් ආණ්ඩුව පිටවා ගන්න බෑ මේ මැතිවරණ නැති නිසා. සරල උදාහරණයක් ගන්න මේ ජනාධිපතිතුමා පොරොන්දු වුණා මේ රටේ දුප්පත්ම පවුල් වලට රැකියා ලක්ෂයක් දෙනවා කියලා. උපාධිධාරීන්ට රැකියා දෙනවා කියලා මේ මොනවත් කරගන්න බෑනේ මේ මැතිවරණ දිගින් දිගට කල් යනකොට. මැතිවරණ සාමාන්‍ය මාස දෙකක් තුළ ඉවර වෙන්න ඕනේ. මැතිවරණ පවත්වන්න සුදුසු පරිසරයක් තිබුණාද ඇත්තටම? මැතිවරණ පවත්වන්න සුදුසු පරිසරයක් දැන් තියෙනවානේ. දැන් අනිවාර්යයෙන් මේ වෙනට තියෙනවානේ. දැන් මැතිවරණ මීට වඩා දරුණු තත්ත්වයක් ඇත්තේ ලෝකයේ වෙන රටවල කරේ නැද්ද?
ඒතර මැතිවරණයක් පවත්වන්නට සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් මත පුළුවන්කම තියෙනවා. නමුත් මෙතන තියෙන මැතිවරණ පැවැත්වීමේ තියෙන වැඩි අකමැත්තනේ. අද ස්වාධීනය කියන මැතිවරණ කොමිසමේ එක සමාජිකයෙක් උදේ ඉඳන් රෑ වෙනකන් හොයන්නේ මැතිවරණේ නොතියන ක්‍රමනේ. අන්තිමට මේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා මේ අර පෙස්සන් ඔක්කොම විසි කරලා දැම්මට පස්සේ මේ මිනිස්සයා කියනවා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ගන්න ඕනේ කියලා මැතිවරණේ පවත්වන්න. ඉතින් පැහැදිලිව පේනවානේ මෙතන තියෙන මැතිවරණ නොපැවැත්වීමේ ඕමනාවක් කියලා. අපි මං හිතන්නේ මෙන්න මේ தත්ත්වය අමතක කළා දාන්න ඕනේ. අමතක කළා දාලා දැන්වත් මේ රට දුවන්න පටන් ගන්නවා. මේ රටේ මහජනතාවට තියෙන මේ අපි මේ වේදිකාවල ඇවිල්ලා වාද කරන ප්‍රශ්න නෙවෙයි. මේ රටේ ජනතාවට තියෙන ජීවත් වීමේ ප්‍රශ්නේ. මේ රටේ ජනතාවට තියෙන රැකියාව ලබා ගැනීම ප්‍රශ්නේ. මේ රටේ දරුවන්ට තියෙන උන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නේ. මේ රටේ ඒ දැවෙන ප්‍රශ්න අපි විසඳන්නට ඕනේ. දැන් ආර්ථික මේ වැඩපිළිවෙලක් ඔබතුමාලට තියෙනවද? තියෙනවා. ඒ පැහැදිලිවම තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි අපි ආණ්ඩුව පිටවන දන්නේ. ආණ්ඩුව පිටව ගත්තට පස්සේ අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒක ප්‍රමාද කරන තමයි මේ විපක්ෂයත් ඒ වගේම ස්වාධීනය කියා ගන්න මැතිවරණ කොමිසම තුළ තියෙන ස්වාධීන නොවන සමහර පුද්ගලයන්ත් දිගින් දිගට උත්සාහ කරන්නේ. දැන් බදු සහන එහෙම ලබා දීම තුළ ඔබතුමාලට රජයට ලැබෙන ආදායම් බොහොම අඩු තැනක තියෙන්නේ. එතකොට දැනටමත් ආර්ථික අර්බුදයකදී ඉදිරියේදී අපි ආර්ථික අර්බුදයක තමයි හිටියේ ආණ්ඩුව ගන්න විටත්. ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සකස් කරන්නා වූ වැඩපිළිවෙලේ අපි බදු අඩු කිරීම බදු සරල කිරීම අපේ ප්‍රතිපත්තියේ තීන්දුවක් වශයෙන් කරා. ඒ කියන්නේ අපි අද වුණත් මේ කනගාටුවක් නැහැ. ඒ වෙලාවේ ඒක නිවැරදි තීන්දුව. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය උනේ. ඊට පස්සේ මේ කොරෝනා ප්‍රශ්නය ආවා කියලා මේ මුළු ලෝකේ පුරාම ඇතිවෙච්ච තත්ත්වය වෙනස් තත්ත්වයක්. එවැනි වෙනස් තත්ත්වයක් ඇති වුණාම ඒ තත්ත්වයට සරලන ආකාරයට අපි අලුත් තීන්දුව ගන්න ඕනේ. අලුත් තීරණ ගන්න ඕනේ. ඒක කරන්න ආණ්ඩුව සූදානම්. ආණ්ඩුව හැමතිස්සෙම සූදානම් මේ ලෝකයේ ඇති වෙන තත්ත්වය අනුව රටේ ඇති වෙන තත්ත්වය අනුව තීරණ ගන්න. මේක තීරණ ගන්න පුළුවන් ආණ්ඩුව. පහුගිය ආණ්ඩුවගේ තීන්දුව ගන්න බැරි ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා මේ තත්ත්වෙන්න අනිවාර්යයෙන්ම ගොඩ එන හැටි ආණ්ඩුව දන්නවා. බොහොම ස්තුතියි. පළමුව වටේ අප අදහස් විමසා සිටියේ. දෙවන වටය සංවාදශීලී වටය මේ නැගුණු කාරණා පිළිබඳ ප්‍රශ්න කරන්නට පුළුවන්. නැගුණු කාරණා සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේද? ඒ ගැටලුව පිළිබඳ ප්‍රශ්න කරන්නට පුළුවන්. ප්‍රශ්නය සඳහා යන කාලය ඉවත් කර සම්පූර්ණ විනාඩි 7ක කාලයක් එක් පක්ෂයකට හිමි වෙනවා. මහජන දිනය දෙවනි වටය අපි ආරම්භ කරන්නේ අද දවසේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ආචාර්ය නාලක කුඩේව මහතා, සංජීව ඉදිරිමාන්න මහතා සහ එවැගේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සහ සමගි ජන බලවේගය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සහභාගී වෙනවා. පළවෙනි වටය තුලදී පක්ෂ විපක්ෂව පවතින කාරණා පිළිබඳ අප විවෘතව කතා කළා. දෙවැනි වටයේදී මේ නැගුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. පළමු අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ වරුණ රාජපක්ෂ මන්ත්‍රී ඔබතුමන්ට අර ඉදිරිමාන් මහත්මයා මතු කරපු කාරණේ ගමේ ඉන්න UNP කාර්යයක්වත් දරන්නේ නැති විදිය සාහසික අදහසක් ඔබතුමා දරනවා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමන්ලා දෙන්නට කිසි ගැටලුවක් නැද්ද? ඔබතුමන්ලා දෙන්න ප්‍රශ්නයක් නැද්ද? මොකද පක්ෂය දැන් දෙකට වෙලා තියෙන නිසා. අපි ඒකට එන්න ඉස්සෙල්ලා දැන් අපි කතා කරපු එක ඉවර කරගෙන ඉමු. ඒකේ දැන් මම හිතන්නේ එකක් තමයි වචන දෙකක් ආවා සාහසිකයි සහ කුහකයි කියලා. මම හිතන්නේ මේ වචන දෙක මොක වුණත් හොරකම් වලට දූෂණයට ඒ වගේම සිද්ධ වෙන අකර්මණ්‍යතාවයන්ට එරෙහිව විවේචනය කරනකොට ඒක අපේ කොන්දේසි නෑ. ඒක සාහසික හරි මොකක් හරි ඕනගෙන්ට අදහසක් හදාගන්න පුළුවන්. හැබැයි ඒ වගේම සහයෝගී දෙනකොටත් කොන්දේසි නෑ. දැන් උදාහරණයක් විදිහට එක්සත් ජාතික පක්ෂ නායකතුමා රජයට කිව්වා කොවිඩ් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඕනෑම කාරණාවකට සහයෝගය දෙන්න ලෑස්ති. හැබැයි මේ සහයෝගය දෙනවා කියලා අදහස් කරන්නේ මොකක් හරි ඩීල් එකක් හරි කොන්දේසියක් හරි නෙමෙයි. මොකද මේ වෙලාවේ තියෙන අභියෝගයක් තියෙනවා ලෝකෙ ඉස්සරහා මුළු ලෝකෙටම තියෙනවා මේක. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පහුගිය දවසේ කියනවා මේක ලෝකයේ සියවසේ ඊළඟ දුර්භික්ෂය බවට පත් වෙන්න පුළුවන් ලෝකේ. සාමූහිකව ලෝකයේ මේකට උත්තර හොයන්න ඕන කියලා. මම හිතන්නේ ඒ කාරණේ සම්බන්ධයෙන් ලෝකයේ රාජ්‍ය නායකයෙක් මුලින්ම අදහස් දැක්ුවේ එක්සත් ජාතික පක්ෂ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේකට ග්ලෝබල් ලීඩර්ෂිප් එකක් ඕන මේ ප්‍රශ්නෙට කියලා. ඉතින් ඒ අර්ථයෙන්ම ලංකාවේ රජයට ඕනෑම කාරණාවකට උදව් කරන්න කැමති වුණා. ජාත්‍යන්තර වශයෙන් එතුමාගේ තිබුණ ඇතම් සම්බන්ධතා සම්බන්ධයෙන් රජයට අදහස් ඉදිරිපත් කළා, ජපාන්ට කතා කළා, ඉන්දියාවට කතා කළා. ඒතර කුහකකමක් නැහැ. හැබැයි කොහොමද දැන් මේ තියෙන ප්‍රශ්නේදී මං හිතන්නේ බලන්න ඕනකම තියෙන දැන් කොහොමද මේකට උත්තර හොයන්නේ? දැන් මේ කොරෝනා වල අපි මේ මැද. හැබැයි දැන් කොරෝනා වලින් පසු කියන කතාවට අපි ඉනෝනේ. ඒ කොරෝනා වලින් පසු කියන කතාවට එනකොට අපි කරන්නේ මුළු ලෝකෙ මුල් අර්බුදයක්. මන්ත්‍රීතුමා මට පොඩ්ඩක් පැහැදිලි මම මේ කතා කරන එක ඉවර කරන්න. කොරෝනා වලින් පසු කියන මට කියන්න මේ කොහොමද මේ COVID-19 විශ්වනේ කළමනාකරණය කිරීම මේ ග්ලෝබල් ලීඩර්ෂිප් එකක් යටතට ගන්නේ? ඔව් ඒක තමයි මම ග්ලෝබල් ඉකොනොමි කියන සංකල්පෙත් විනාශ වෙච්ච අවස්ථාවක ලෝකේ ඒක තමයි මම මේකට පැහැදිලි කරන්න. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයන් පහුගිය දවසේ ඔහුගේ ප්‍රකාශයේ කිව්වා ලෝකයේ රටවල් වල රිසර්ව්ස් වල අසමානකම් තියෙනවා. මේක මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.
ඒ නිසා ඒවා කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ඒකට ජාත්‍යන්තර නායකත්වයක් ඕනේ. දැන් අපේ රටේ විදේශ ශ්‍රමිකයෝ ඉන්නවා ලෝකේ රටවල් ගණනාවක. දැන් ඒ අයව දැන් ඇමරිකාවේ තියෙන තත්ත්වය මේ නිර්මාණය වෙමින් තියෙන තත්ත්වය ඇතුලේ ඒ අයගේ ජීවිතවලට මොකද තමන්ගේ රටේ මිනිස්සුන්ට වග කියලා තමයි සමහරක් වට ඊළඟ මිනිස්සු කියලා වක් කියන්නේ. ඒගොල්ලන්ට එන්න පුළුවන් අභියෝගයක් තියෙනවා. එවැනි ප්‍රශ්නකදී මැදිහත් වෙන්නකොට අන්න එතන තමයි ග්ලෝබල් ලීඩර්ෂිප් එකක් ඕනකම තියෙන්නේ. සමහරක් වෙලාවට සමහරක් අයව ක්වොරන්ටයින් කරන්නේ කොහොමද? එහෙ ක්වොරන්ටයින් කරනවා. මෙහෙට ගියා මෙවැනි ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒක මම දන්නේ සංජීවට ඒක පැහැදිලි නැත්යි කියලා. ලෝක ආර්ථිකයේ ඇමරිකාවට තියෙන රිසර්ව්ස් එහෙම නැත්නම් රුසියාවට තියෙන චීනට තියෙන රිසර්ව්ස් අපිට නැහැ. මේක තේරුම් ගන්න බැරි නම් මම දන්නේ කොහොමද ලෝකේ දේශපාලනය කරන්න කියලා. ඇමරිකා එක්සත් ජනපදයට සිද්ධ වුණා බලහත්කාර බලපෑම් කරන්න ඉන්දියාවට ඇතම් බෙහෙත් ඖෂධ වර්ග දෙන්න කියලා. ඉන්දියාව ඇමරිකාවට බලපෑම් කරන්න වුණා. ඊළඟට ඇමරිකාවට ජර්මනියට බලපෑම් කරනවා චීනට මාස්ක් ටික ගන්න. ඇයි ඒ? තමන්ගේ රටේ සීමාව තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයක පටු වෙන්නවා මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒක ඇත්තටම ගෝලීය ගැටුමක්. නැව එනකොට මගින් බා ගන්න තැනට මේ ප්‍රශ්නේ ආවා. ඉතින් ඒක වළක්ව ගන්න එක තමයි ගෝලීය නායකත්වයක් කියන්නේ. දෙවන ලෝක යුද්ධදී ආවේ ඒක. මං කියන්නේ ඒක මං හිතන්නේ ඒක මෙතුමාට තේරෙයි ගොඩේව මහත්තයා මොකයි මේ වෙලාවේ මේ ගෝලීය නායකත්වයක් ඕන වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒක විතරක් නෙමෙයි. රට ඇතුලේ ගත්තහම එහෙම ප්‍රසත්ත දේශපාලන මැදිහත්වීමක් ඕනේ. දැන් අපි හිතමු මෙහෙම. දැන් මේ වෙනකොට මෙතුමම කිව්වා දැන් සත්තු වත්තේ එක සතෙක්වත් බඩගිනි තිබ්බේ නැහැ කියලා. ඒ වගේම තමයි අපේ ෆාම් එකක් කරන හැම ගොවියෙක්ටම එක කුකුල් පැටියක්වත් බඩගිනි තියන්න බෑ. මාළු ෆාම් එකක් කරන මිනිස්සුන්ට මාළුවෙක්ව බඩගිනි තියන්න බෑ. වගා කරන මිනිස්සුන්ට පෝර ටික ගහන්න තු බෙහෙත් ටික ගහන්න තු යන්න බෑ. ඒ නිසා අපේ මේ කුඩා පරිමාණයෙන් අන්නාසි වවන මිනිස්සයා මං ජීවිතේ ගම්පහ දිස්ත්‍රික්කේ ගොඩේවා මහත්තයා ගම්පහ දන්නවා අන්නාසි වවන මිනිස්සු එක්ස්පෝර්ට් එකට හැදුවේ. අද රට යන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සු තෙල් ටික ගහන්න ඕන පෝර ටික ගහන්න ඕනේ. ඒක පවත්තන් යනවා. ඒ නිසා අද අපේ රටේ හැම කර්මාන්තකාරය හැම කුඩා කර්මාන්තකරුවෙක්ම බරපතල අභියෝගයක්. ඒක රජයේ ප්‍රශ්නයක් නෙවෙයි මම කියන්නේ එහෙම. ඒක මේ කොවිඩ් වලින් ආව ප්‍රශ්නයක්. බරපතල අභියෝගයකට මුහුණ දීලා ඉන්නවා. කොහොමද හෙට ඉඳන් මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ මුහුණ දෙන්නේ කියලා. ඒ වගේම පෞද්ගලික අංශයේ ඉන්න ආයතන කොහොමද වැටුප් ගෙවන්නේ? තමන්ගේ ආදායම හිමි වෙලා තියෙද්දි. ඒක ඔවුන් වැටුප් කපනවා. ඊළඟට මේ හැම කෙනෙක්ම මේ හැම ශ්‍රේෂ්ඨක මේ ප්‍රශ්නට ඇවිල්ලා. දැන් සංචාරක ශ්‍රේෂ්ඨ ගන්න. ටූරිසම් වල මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඔව් විශේෂයෙන් සේවා සපයපු ආයතන. දැන් බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් යෝජනාවක් ආවා ඒගොල්ලන් ණයක් දෙන්නම් කියලා. හැබැයි මේ සේවා සපයපු ආයතන වලට ඒගොල්ලෝ අපේට තියන්න දෙයක් නැහැ. ටූරිසම් කරපු කෙනෙක්ට ඒ හැකියාව නැහැ. වෙනස් සේවා සපුවාට ඒ හැකියාව නැහැ. එතකොට ප්‍රශ්නයක් එනවා කොහොමද ඒගොල්ලෝ තමන්ගේ සේවකයන්ගේ වැටුප් ටික ගෙවා ගන්නේ? ඒ නිසා ලෝකයේම එන ප්‍රශ්නයක් මේක. රැකියා හිමි වෙනවා, මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ අපි දන්නවා මේ රජයේ මේ වෙනකොට දැන් කිව්වා පහුගිය කාලේ මේ ප්‍රශ්නේ නැහිඳ වවුමු කියලා. හැබැයි වවුමු කියලා කියනකොට ආයේ අපි පහුගිය අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? පෝරකෝ. අපිට කියන්න පුළුවන් කොම්පෝස්ට් වලින් වවුමු කියලා. මම ගොවිපලක් කරන කෙනෙක්. මම දන්නවා කොම්පෝස්ට් වලින් යන්න පුළුවන් සීමාව මොකද්ද? ඕගනික් වලින් යන්න පුළුවන් සීමාව මොකද්ද? නේ මොකද එකට ඕන කරන අනිකුත් සැලසුම් අපි රටේ හදලා නැහැනේ. කාලේ ජාතිකව ඒ නිසා යූරියා ටික නතුව මඩ පොර ටික නතුව කොහොමද වගා කරන්නේ? ඉතින් ඒ අභියෝග ගණනාවක් තියෙනවා. ඒ අභියෝග වලට උත්තර හොයන්න. දැන් ඉදිරි කාලේ එන්නේ මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයන ප්‍රශ්නේ. ඉතින් මම කියන්නේ මේ කාරණාවේදී අන්න ඒ ප්‍රශ්නේදී එක්සත් ජාතික පක්ෂයේ ඕනම සහයෝගයක් දෙන්න ලෑස්ති. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකේ තියෙන්න බෑ අර ජාතිය කියන්නේ ඒකෙදී අපිට ප්‍රශ්න ගන්න ඉදී තියෙන්නත් ඕනේ උදව් කරනවා වගේම අර විදිහේ දූෂණ වෙනවා නම් වංචා වෙනවා නම් මේ වැතුලේ නේ අර මේ තරම් බරපතල විශ්ලේෂණකාරී ප්‍රශ්නයක් තියෙනකොට වැලි ටික දාලා ඉවරලා මිලියන 890ක් වියදම් කරලා බීච් එකට ඊට පස්සේ කියනකොට ඒක දැන් ගල් කිස්සට ගිහිල්ලා තියෙන්නේ කියලා මම කියන්නේ මුහුදු වැල්ලවත්තට ගිහින් තියෙන්නේ කියලා මුහුදු වැල් ක්‍රියාත්මක වෙන විදිහ එහෙම තමයි ඒක ඇත්ත එහෙම යනවා හැබැයි ඒක නොදැනද මේක පිරෙව්වේ PCBC රිපෝට් එකක් තිබුණ නැද්ද ඒ වාර්තා බැලුවේ නැද්ද මොකද අපේ රටේ ඉතිහාසය ඕන තරම් තියෙනවා මෙහෙ මේ පුත්වලම ඕන තරම් ගල් දානවා වැලි දානවා අපි දානකොට දන්නවා මෙහෙන් ආපහු හේදිලා යනවා කියලා ඒකට ඒක කරන විදිහක් තියෙනවා ගණනය කිරීමක් තියෙනවා ඒතකොට දැන් මේ මිලියන 890ක් වියදම් කරලා වැලි දාලා ඊට පස්සේ කියනවා එහෙම තමයිනේ වැලි යනවා එහෙම කියන්න බෑ හරි ඒ නිසා මම කියන්නේ ඒ වැලි දාන නැවත් මේ හෙට අනිද්දා අර ඩෙන්මාර්ක් කම්පැනිෙන් සල්ලි දීලා ගන්න සියල්ල සූදානම් කරලා තියෙනවා ඒ නිසා මම කියන්නේ එහෙම අර ඊටාම ඒ අනිත් පැත්තෙන් මෙතුමන්ලා කිව්වේ ප්‍රධාන තර්කයක් මම කියන්නේ අපේ ගොඩේහා මහත්තයා කියන ප්‍රධාන තර්කයක් තමයි දැන් මේ වෙලාවේ දැන්
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණා. දැන් එතුමාට රජයක් හදා ගන්න ඕනේ. ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. මම අහන්න කැමති දැන් ආණ්ඩුව හදලා මාස 6ක් පහුගිය 17 වෙනිදාට. මේ මාස 6ක කාලය ඇතුළත එතුමන්ලා මොනවද පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්න බැරි වෙච්ච ආර්ථික ජනතාව වෙනුවෙන් ගෙනාපු යෝජනාව මොකද්ද? ජනතාව වෙනුවෙන් ඔබතුමන්ලා ජනාධිපතිවරයා මොනම හෝ ව්‍යාපෘතියක් මෙන්න මේ ව්‍යාපෘතිය රයිට්. ලංකාවේ කුෂික කර්මාන්තේ ගොඩනගන්න. දීවර කර්මාන්තේ ගොඩනගන්න. එහෙම නැත්නම් ජනතාවට සහනාධාර ලබා දෙන්න. ඔබතුමාලා කිව්වා වගේ පොහොර නිකන් දෙන්න. මොන යෝජනාවද පාර්ලිමේන්තුවට ගෙනලා ක්‍රියාත්මක කරන්න බැරි වුණේ? මම පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් ඔය මේ ආර්ථිකය ගැන කතා කරනකොට මේ වර්තමාන ආණ්ඩුව බලයට එන තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි තමුන්නාන්සේලා කාලේ බොහෝ සැපයුම් කරුවන්ට මුදල් නොගෙව සාල මුදලක් එකතු වෙලා තිබිච්ච එක. ඒ මුදල ගෙවීමේ අවශ්‍යතාවයක් තිබුණා මේ සැපයුම් කරුවන්ට. මොකද මේ සැපයුම් කරුවන් වටා ගොඩනැගිලා තියෙනවා තවත් කර්මාන්ත රාශියක්. සබ් කන්ට්‍රැක්ටර්ස්ලා රාශියක්. ඒක පඩි ගෙවන්න තියෙනවා. මේ මුදල් ගෙවන්න ගියාම තමුන්නාන්සේලාට උදව් කරද පාර්ලිමේන්තුව තුළ? තමුන්නාන්සේලාට සහයෝගය දුන්නේ නැහැ නේ. තමුන්නාන්සේලා ඒක විතර නෙමෙයි ගෙනාවේ. තවත් අපි මෙතුමාගේ අවස්ථාව. ඒකට තව ගන්නවා ගෙට ගහන මං කියන්නේ එහෙම නෙමෙයි. දැන් ඔබතුමා දැන් කොහොම ගන්න කියනවා නෑ තමුන්නාන්සේලාට උදව් කරන්නේ නැහැ නේ. පසුගිය රජය ඉවර වෙලා මේ රජයට මේ රජයට ණයවාරික තියෙනවා. හරිද? එතකොට රජය ආණ්ඩුවක කොන්ත්‍රාත් සිද්ධ වෙනවා අඛණ්ඩව ඒවැය තියෙනවා ගෙවීම් කරන්න. ඉතින් එතකොට ඒ ගෙවීම් කරනවා කියලා ඉවරලා දැන් ඒවත් එක්ක තව ගැට ගහලා එහෙම බෑ. ඒවැය විධිමත් ක්‍රියාවලියක් යනවා. ඒ ක්‍රියාව දැන් පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක් ගේනවා නම් ඒක ගේන්න ඕනේ. ඊළඟට ඒක අනිත් කරන්න ඒවා විධිමත් ක්‍රියාත්මක වෙනවා නම් ඒ විධිමත් ක්‍රියාවලියකට මං හිතන්නේ කොහෙවත් පනතක් ඇවිල්ලා බාධා. ඔබතුමා කිව්වේ දැන් ජනතාවට සහන දෙන්නනේ. ඒතකොට ජනතාවට සහන දෙන්න මං අහන්නේ මොනවද ගෙනාපු මේ යෝජනා ගෝඨාභය මහත්තයා පැත්තෙන් තමුන්නාන්සේලාගේ විපක්ෂයක් ඉදදී ගෙනල්ලා තමුන්නාන්සේලා වගේ විපක්ෂයක් ඉදදී ඒ වෙලාවේ බහුතරය තියෙද්දී ගෙනල්ලා වැඩක් නැහැ කියලා ඔපුණානේ. එහෙම කියන්නේ කොහොමද? දැන් ඔබතුමාලා හැම වෙලෙම ගේනවා. ඕකට සිංහල භාෂාවේ ඔබතුමා මම හිතන්නේ සිංහල භාෂාවක් දන්නවා ඇති ඔබතුමාලා. අපි සිංහල භාෂාවේ තියෙන අනියමාර්ථය අසම්භාව්‍යයක් කියලා. මේක මෙතුමත් යොදාගත්තා. දැන් ඔබතුමා කිව්වේ මතයක් තියෙනවා කියලා මේක චෝදනාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ UNP ආණ්ඩුවක් තිබුණා නම් UMP ආණ්ඩුව තිබුණා නම් මෙහෙම වෙනවා කොවිඩ් වලින් මෙහෙම වෙයි කියලා එහෙම මොකද මේ සාධාරණ තරගය මම ගත්තේ පාස්කු විරෝධ ප්‍රහාරය සම්බන්ධ දැනුවත් කරලා තියෙනවා පාස්කු විරෝධ ප්‍රහාරය ගන්නකෝ පාස්කු විරෝධ ප්‍රහාරයේදී UNP එක මම කියන්නේ ලංකාවේ හැම ප්‍රශ්නකදීම UNP එක මේක පොලිටිකල් ප්‍රොපගැන්ඩා කරන්නේ දැන් මෙතුමන්ලා කොරෝනා ආපුහම මේ ලෝක වියසි නෑ කොරෝනා ප්‍රොපගැන්ඩා කරනවා මෙතුමගේ ආයතනයකින් හැදුලා තිබුණා වාර්තාවක් කොරෝනා ආව කිව්ව ගමන්ම ලංකාව ලෝකෙන් නම් ඉන්ටර්නෙට් මේක මැනේජ් කරලා කියලා හරිද ඔබතුමාලා හැමදාම කියන බොරුව තමයි ආයතන කියන්නේ ඔබතුමාලා පුරුදු වෙලා ඉන්නේ ඔබතුමා අධිකරණ ක්‍රියාමාර්ගය දැනුත් බොරු කියනවා ඔබතුමා අධිකරණ ක්‍රියාමාර්ගය කාන්දේ වෙබ්සයිට් වලට මොනවද බොරුද ඔබතුමාලා කියන බොරු වලට දැන් ඔබ ඒ රිපෝට් එක ඔබතුමාගේ කියලා ඔබතුමා ලංකාවේ ප්‍රධාන දේශපාලන අනේ බැතිතුමා ඔබතුමාලා කියන බොරු වලට නඩු කියන්න අපිට සල්ලි නෑ ලංකාවේ වෙබ්සයිට් වල මාධ්‍යවල හරිද බොරු කියන ප්‍රමාණය ඔව් ඉතින් ඒ නිසා මම කියන්නේ හරිද එතකොට නඩුවක් දානවා ක්‍රිස් එකෙන් ගමු නඩුවක් දැම්මද නෑ එහෙනම් දැන් එහෙමනම් දැන් කොහොමද කියන්නේ ප්‍රොපගැන්ඩා ඒවා ගෝඨාභය ජනාධිපතිවරයා මැවිලා කියවනේ යුද්ධ කරපුවට මොකද්ද කොරෝනා දැන් එක්සත් ජාතික පක්ෂයේ එහෙම ප්‍රොපගැන්ඩා කරන්න ගියේ නෑ අද ඔබතුමාලා ඡන්දිල්ල පක්ෂ සභාපතිවරයා තමයි පාස්කු විරෝධ ප්‍රහාර සිද්ධ වෙනකොට ලංකාවේ ආරක්ෂා භාරව සම්පූර්ණ හිටපු පුද්ගලයා ආරක්ෂක කමිටුව කැඳවන්නේ නැතුව ඔයවල් ඡන්දේ ඉල්ල ඔය සන්දානේ ඔබතුමාලා සන්දානේ ශ්‍රී ලංකා පොදු ජන නිදහස් සන්දානේ අපි ඡන්දේ ශ්‍රී ලංකා ප්‍රශ්න ගන්නද පොඩි ශ්‍රී ලංකා නිදහස් ශ්‍රී ලංකා නිදහස් සන්දානේ සභාපති කවුද හරි මම සරල ප්‍රශ්නයක් අහන්නද 2004 චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුව කාලේ ජවිපෙයි ඔබ දන්නවනේ හොඳට දන්නවා ජවිපෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළ යටතේ සන්ධානයක් හදලා නන්දන ගුණතිලක ඒක සභාපති වෙනවා නන්දන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා වුණාද ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සන්ධාන තරඟ කරපු සන්ධාන සභාපතිවරයා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුවේ නායකයෙක් නෙමෙයි ඒක වැරදි මම කියන්නේ පොහොට්ටුව නෙමෙයි ඔබතුමා තරඟ කරන පක්ෂේ නායකයා ප්‍රවසන් කරමු ඒකේ වගකීමක් තියෙනවා නිකන් කෙනෙක් හදාගන්න බෑනේ හොඳයි මොකද ඒ වගේ ඒ වෙලාවේදී මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඒ හැමෝම නන්දන ගුණතිලක මහත්මයා ක්‍රියාකාරීත්වය සම්බන්ධව වග කියන්නේ ඕනේ ඒ වගේ තමයි දැන් මෙතුමල්ලගේ ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්නේදී ඔහු ඉද්දි ඔහු ආරක්ෂක කමිටුව කැඳවන්නේ නැතුව ඉද්දි ඔහු විදේශගත වෙලා ඉද්දි හොඳයි අගමැතිවරයා කතා කරලා ඔහුට හරි ඇතම් ආරක්ෂක ලේකම්වරයා හරහා අවශ්‍ය කරන පණිවිඩ අවශ්‍ය කරන මේවට මැදිහත් වෙනකොට ඒවා නොසලකා හරි තත්ත්වයක් තුලදී පවා ඊටම අපහසු තත්ත්වයක් යටදී අගමැතිවරයා ඒ වෙලාව හිටපු හමුදාපතිවරයාට පොලිසියට ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න ඉඩ දුන්නා.
ඉතා කෙටි කාලයක් ඇතුළත ඒ අවාසනාවන සිද්ධියක් තමයි මේ සිද්ධිය මුළු රටේම පාලනය වුණා. අද ඇමරිකාවේ වගේ මාස ගිනි අරගෙන ගියේ නැහැ නේ පාලනය කළා. එතකොට මේ පාලනය කරලා හැබැයි ඒක ඔන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මෙන්න මේක සත්‍යකින් මෙහෙම කළා එහෙම කියන වෙනුවට යුද හමුදාපතිවරයා තමයි මේ කාර්යය කළේ. උන්ට අපි නායකත්ව දුන්නා. යුද හමුදාපතිවරයා ඒ වෙලාවේ වීරයෙක් වුණා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් පළ කිරීමට. සංජය වේදිරමාන මැතිතුමනි ඔබතුමාට අවස්ථාව පිළිතුරු දෙන්න. මට මුලින්ම කියන්න තියෙන එක දෙයක් මේ සභාවේ අපි 5 දෙනා අතරින් මෙතන වැඩිම පේපර් ක්වොලිෆිකේෂන් තියෙන ආචාර්ය නාලක ගොඩහේවාට කියලා මම පිළිගන්නවා. ඒ ගැන තර්කයක් නැහැ. හැබැයි මගේ උපාධිය ආචාර්ය උපාධියක් නොවුනට මේ මොහොත ග්ලෝබල් ලීඩර්ෂිප් එකකට සුදුසු කාලෙ නෙවෙයි කියලා සාමාන්‍ය අටපාස් කෙනෙකුට තේරෙනවා. මේ මොහොත චාමර තමාගේ රාජ්‍ය තමන්ටවත් බලා ගන්න බැරි අවස්ථාවක්. දැන් අපි ඩොනල්ඩ් ට්‍රම්ප් පස්සේ යන්නද මේ කියන්නේ? තමාගේ රාජ්‍ය තමන්ට බලා ගන්න බැරි නිසා තමයි නැවත එක්සත් ජාතීන්ගේ මහලේකම් රාජ්‍යයෙන් ලෝකෙට සාමූහික මැදිහත් වීමක් ඕන ලීඩර්ෂිප් කියලා කන්සෙප්ට් එකක් නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කරන විවය ඇතුලේ නැහැ. එහෙම ලෝකේ තියෙන ග්ලෝබල් ඉකොනොමි කියලා එකක්. හැබැයි ඉතාම සරල අවබෝධයක් තියෙන කෙනෙකුටත් පේනවා මේ ලෝකෙම පිළිගත්ත ලෝකෙටම නැතිවම බැරි වෙච්ච ග්ලෝබල් ඉකොනොමි කියන කන්සෙප්ට් එකත් මෙතනදී අභියෝගයට ලක් වුණා. එයත් අභියෝගයට ලක් වෙච්ච වෙලාවේ මුළු ලෝකෙම එකෙක්ට බලා ගන්න කියලා කියන වගේ මේ සමාවෙන්නේ මේ වචන මේ ගොන් තර්කයට සංජීව වේදිරමාන එකඟ නැත. ඉස්සරහ. බොහොම ස්තුතියි බුදුරජාණන් පැහැදිලි ගියේ මොකද දන්නවද? සමහරක් දේවල් දිහා අපිට එහෙම මම කියන්නේ ඇමරිකන් ජනාධිපතිට ඇමරිකාව බලා ගන්න බැරි වෙලාවේ ලංකාවත් ලියලා දෙන්නකෝ. එහෙම නැත්නම් අර කොරෝනා වැරදිලා ස්පිරිතාලෙට ගිය බ්‍රිතාන්‍ය අගමැතිතුමාට දෙන්නකෝ ලංකාවත් සර් පොඩ්ඩක් බලලා දෙන්න කියලා. ග්ලෝබල් ලීඩර්ෂිප් එකක් කියන්නේ එක මිනිහෙක් ලෝකේ බලන එකට නෙමෙයි. මේ මොහොත ග්ලෝබල් ලීඩර්ෂිප් ඉස්තිරයි. ඒක මේක දෙක දාන දෙක සමාන හතරයි. හරි. මේකේ දැන් මේ වෙලාවේ කොරෝනා ව්‍යසනයේ ඇසුරෙන් මම මේ රටේ UNP මේ දෙන්නම කොළපාට ෂර්ට් ඇඳලා නිසා මට දැන් මේක තේරුම් ගන්න තමයි කමන්නේ දෙන්නම UNP තමයි මට තේරෙන විදියට. පොඩ්ඩ වෙනස්. හරි මට කියන්න තියෙන කාරණා මේකයි. මේ රටේ ප්‍රධාන ජාතික ව්‍යසනයකදී පවතින රජයට උදව් කිරීම පිළිබඳ ඉතිහාසයක් UNPට නැහැ. මම වගකීමෙන් කියන්නේ. මේ රට කොටියගෙන් බේරගන්න එක තමයි අපේ යුගයේ අපේ ජීවිත කාලය තුළ මේ රට මොනදුන බරපතලම අර්බුදය. මොකද්ද UNP කළේ? 2007 දී අයවැය එනවා. UNPයි JVPයි දෙක එකට එකතු වෙලා ආණ්ඩුව පෙරලලා ප්‍රභාකරන්ට ජයග්‍රහණය අරන් දෙන්න හදපු අය තමයි මේ දැන් ඇවිල්ලා කතා කරන්නේ කොරෝනා වලට සාය දෙන්න. ඒ විතරක් නෙමෙයි. අද කොරෝනා ගැන මේ කියන බොරුවම එදා UNP මේ දෙපාර්ශ්වය එකට එකතු වෙලා UNP කියන්නේ රනිල් සජිත් දෙන්නට මම කියන්නේ. මේ දෙන්නම ඉන්න UNP එදා මොකද කළේ? කිලිනොච්චි යනවා කියලා මෙන්න යනෝ මැදවච්චි කතාව මතකනේ ඕන ගොන්නෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්ව එක්කෙනෙක්. මේ සියල්ල ඇතුලේ රට බේරගන්න මානුෂීය මෙහෙම පිළිබඳ මහජන විශ්වාසයට රණවිරුවගේ පපුවට පයින් ගහපු අය තමයි මේ කතා කරන්න වෙල මෙතන. මේ ඉතිහාසය මම මතක් කරන්නේ. ඒ වගේම මේ ප්‍රවෘත්තිවලට මේ රටේ මාධ්‍ය විසින් පෙන්වන්නේ ඇත්ත මැරෙන රණවිරුව ගාන නෙමෙයි ඊට වඩා මැරෙනවා. මට මතකයි පුදුකුඩු ඉරප්පු සටනේදී මේ රටේ UNP හැසිරෙච්ච විදිය. සංජීව ඇත්තටම දැන් ඔය පරාසයෙන් එහාට කවදාවත් මොකවාලේ කවදාවත් නෙමෙයි. ග්ලෝබල් ලීඩර්ෂිප් එකක් වුවම ඔයා මම පැහැදිලි කරන්නේ අපේ ජීවිතයේ සාමාන්‍ය පොදුවේ අපි දන්නවා කෙනෙක්ගේ හැසිරීම තේරුම් ගන්න තියෙන්නේ ඒ හා සමාන අවස්ථාවේදී ඔහුගේ හෝ ඇගේ හැසිරීම මත. මම මේ සාමාන්‍ය සමාජ හැසිරීමක් ඇසුරෙන් මම මේක විග්‍රහ කරගන්නේ. UNP කිසි දවසක මේ සහය දුන්නේ නැහැ. අද කළෙත් ඒක පාර්ලිමේන්තුව ඇතුළේද මම අර ප්‍රශ්න ඔබතුමාගෙන් අහන්නකො පහුගිය මාස 6ේදී මේ රටේ ජනතාවට ඔබතුමාලාගේ ආන්නේ පොරොන්දු වෙච්ච ටිකක් තියෙනවනේ. ඔව්. පොහොර නිකන් දෙන්න. සානාධාර දෙන්න. සංවර්ධන වැඩසටහන් සදක් කරන්න. පොරොන්දු නොහෝ නොවුන කිසියම් මේ රටේ ජනතාව වෙනුවෙන් ඔබතුමාලා ඉදිරිපත් කරපු වැඩසටහනකට එක්සත් ජාතික පක්ෂ සහාය හම්බුනේ නැති දෙයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක පාර්ලිමේන්තුවේ අපි හම්බුනේ දවස් කීයද මේක අයවැයක් නැතුව ආණ්ඩු කරන වෙලාවක්. 19 වෙනි සංශෝධනය යටතේ රාජ්‍ය විධායක ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධව සීමා තියෙන අවස්ථාව. රාජ්‍ය අයවැය සම්මත කරලා ඊළඟ ඉදිරි අවුරුද්දට වැඩ කරන්න හදන වෙලාවේ තමයි මේ අනපේක්ෂිත නිහඬ සතුරාට මුහුණ දෙන්න අපිට සිදු වුනේ. ඒක මම නැවත පැහැදිලි කරන්න ඕනේ නෑ. මේ ලෝකයට සාපේක්ෂව බැලුවත් ආචාර්ය නාලගොඩ දේවා සහාය දෙන්නේ නැහැ කියන ප්‍රශ්නින්ද දැන් මේ. මොකද UNP සහායක් පිළිබඳව ජීවිතේට කරන්නේ නැහැ වරුණ ඇත්ත තේරුම් ගන්නකො. මට මෙන්න මේ විෂුවල් එක වලට මම මතක් කරන්නද. අපි කොටියාගෙන් රට බේරගෙන ගෝල්පේස් ග්‍රවුන්ඩ් එක ඉස්සරහා තිබ්බ මේ මුළු රටේම ගමේ UNP කාර්යයත් කිරිබත් කරන උත්සවයක් තිබ්බා.
එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායකගේ පුටුව හිස් කළා එදා. අමතක කරන්න එපා. එහෙම UNPෙන් ජාතික ව්‍යසනයකදී සහයක් ඉල්ලන්න තරම් රාජපක්ෂ ආණ්ඩුව මෝඩ නැහැ. ඔබ අපේක්ෂා කරන්නේ නැති ඔයාලා පෙන්වන්න හදන පාර ගිහලා අපි මේක අනාගනී කියලා. මේ මොහොත කළමනාකරන විදිය මේකට බේතක් තිබුණේ නැහැ. වෛද්‍ය විද්‍යාත්මක ගවේෂණයන් සියල්ල අසාර්ථකයි. ඉතුරුනේ ලෝකෙට එක විකල්පයයි. ඒ රාජ්‍ය රට පාලනය කරන මිනිහා මේ සිද්ධිය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේක මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද දෙන මිනිහෙක් ඡන්ද දීපු මිනිහෙක් කැමති මිනිහෙක් කියන එක පැත්තකින් දාලා කල්පනා කළත් ගෝඨාභය රාජපක්ෂ මේ සිද්ධිය හරියටම කළමනාකරණය කළා. මේ ලෝකේ අපිට වඩා දියුණු රටවල් අද ඇමරිකා එක්සත් ජනපදයට උත්තරයක් නැහැ. මෙයාලා බලා හිටිය ඇමරිකාව වගේ COVID-19 ආසාදිතයන් පාර දිගේ කොළඹ නගරේ මැද ඉඳී කියලා නෑ අපි මේ සියල්ල කළමනාකරණය කළා. ඇමරිකාවට බැරි වෙච්ච, බ්‍රිතාන්‍යයට බැරි වෙච්ච, ලෝකයේ සුපිරිම සෞඛ්‍ය සේවාව තියෙන ඉතාලියට බැරි වෙච්ච, ප්‍රංශයට, ජර්මනියට බැරි වෙච්ච දේ අපි කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ තත්ත්වයේ කළමනාකරණය කරපු විදිය පිළිබඳව ලෝකෙට අදහසක් තියෙනවා. හැබැයි මේ ඉන්න කණ්ඩායමට ඒ ගැන අදහසක් නැහැ. හැබැයි අපි ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. ඒ වගේම මට පෙර සඳහන් කළ දෙයකට උත්තරයක් දෙන්න තියෙනවා. මේ රටේ ජනතාවට මම මේක කියන්නේ. ආණ්ඩුවකට නොවැළඳිය යුත්තේ ඡන්ද රාගයද ඡන්ද බීතියද කියලා තේරුම් ගන්නකො. ආණ්ඩුවකට හැදෙන්න හොඳ නැති ලෙඩේ තමයි ඡන්ද බීතිය. ආණ්ඩුවකට ඡන්ද බිහිතිය හැදුනොත් රට ඉවරයි. ආණ්ඩුවකට ඡන්ද රාගයක් තියෙනවා නම් ඒක වව් එච්චරයි. ඒ මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම මුදුන්මල් කඩ තමයි මැතිවරණය. UNPට මැතිවරණ බීතිය හැදුනේ අද ඊයේ නෙවෙයි. මම ජේ.ආර්. ජයවර්ධන ළඟට යනකම් යන්නේ නැහැ. දුර වැඩි. මම ඒ කාලේ හරි පොඩි. මට මතක රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න කාලේ අපේ ආණ්ඩුව කාලේ තිබුණා වරින් වර පළාත් සභා මැතිවරණ. මොකද ලංකාවේ පවතින මැතිවරණ ව්‍යුහය ඇතුලේ අතුරු මැතිවරණ කියලා සංකල්පයක් නැහැ. දැන් ඉන්දියාව වගේ රටකට ගියොත් අතුරු මැතිවරණයක් ලෙස ඒ රටේ කඩින් කඩ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණ තියෙනවා. පළාත් සභා ඡන්ද ටික එනකොට ඔන්න අඬන්න පටන් ගත්තා. ඒ කාලේ වොයිස් කට් එක දෙන්න ආවේ 37 නායක මහත්තයා මට අද වගේ හොඳට මතකයි. මේගොල්ලෝ ආණ්ඩු කරන්න ආවා. ආණ්ඩු කරන්න ඇවිල්ලා මොකද කළේ? පළාත් පාලන මැතිවරණයේ අවුරුදු 2කමාරකින් කල් දැම්මා. පළාත් පාලන මැතිවරණයේ දිනාගත්ත හැටි දන්නේ ඒකේ වීදි සටන් කරපු අපි. අපි එවක පළාත් පාලන ඇමතිව වට කළා, පාර්ලිමේන්තුව වට කළා. මේ රටේ ජනාධිපතිවරයාට අගමැතිට ඇමතිට සියලු දෙනාට බල කරලා තමයි අපි පළාත් පාලන ඡන්දය ගත්තේ. ඒ විතරක් නෙමෙයි. පළාත් සභා පාලන ව්‍යුහය මේ අය ආණ්ඩු කරලා නැති කළා. පළාත් සභා ඡන්ද සම්බන්ධයෙන් ඒ කමිෂන් එකේ ඔබතුමාලගේ නෑ හේතු හදාගන්න පුළුවන්. හේතු හදාගන්න දිනේෂ් ගුණවර්ධන කියලා ඔබතුමාලා පක්ෂ කෙනෙක් නේ. දැන් ඔය ප්‍රකාශය දිනේෂ් ගුණවර්ධන පළාත් සභා මැතිවරණ ඡන්දයක් කියන්න ඕන නම් ඔය සියල්ලට යටත් ජනතාවගේ ඡන්ද බල අයිතිය. සබරගම පළාත් සභාව අවුරුදු 2කමාරක් දැන් ඉවර වෙලා. උතුරත් ඉවරලා දැන් සෑහෙන කල් පළාත් සභා 9ම අද ඉවරයි. මේගොල්ලෝ නැති කළා. එතනින් නැතර උනේ නෑ. ජනාධිපතිවරණයටත් මෙයාලා ඒ සෙල්ලම නටන්න හැදුවා. ජනාධිපතිවරණයටත් ඒ සෙල්ලම අවසානයේ ජනාධිපතිත් කවද්ද සටනකට ආපුවම ප්‍රතිවාදියා එක්ක සටනට ආවට පස්සේ ඒකේ අවසානයේ මම හිතන්නේ හොයන්න බැලුවේ කහිර නැති තැනකින් පාර පැනලාද කියලාත් හොයන්න ගියා. අවසානයේට යනකම් ජනාධිපතිගෙන් පාර පැනපේගේ වාර්තාව පහුගිය 20 වෙනිදා ජනාධිපතිවරණය ඔබතුමා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ditthපුර වැසි භාවය ගැනනේ. ඒ කියන්නේ ඔබතුමායි කිව්වේ. දැන් ඒක ගැන අවුරුදු දැන් ඒ ඔබ මේ රටේ අධිකරණ තීන්දුව ගැන මම කතා කරන්නේ. මෙයාලා උත්සාහ කළා අවසානයේ ජනාධිපතිවරණය තියන්නේ නැති තැනට මේ රට ගේන්න try කළා. ජනාධිපතිවරණයට බය වුණා. දැන් පහුගිය 20 වෙනිදා ආපු report එක ඔබතුමා දැක්කද? අපි හිතුවා විපක්ෂයට ගියාමවත් මේ අය ඡන්දයකට කැමති වෙයි කියලා. මොකක්ද වරුණ මේ කරුමේ මොකක්ද මේ අපි කතා නොකර යන්න ගියපු දේවල් සංජීව මතක් කරලා දෙනවා. ගෝඨාභය මාසය මම කියන්නේ මම පිළිගන්නවා. ඔව් මාස 5කට පස්සේ තමයි මම ඔබට එකක් කියනවා. මම ඔබගේ එක වචනයකට හරි කැමතියි. වරුණ මම ඔබගේ එක වචනයකට කැමතියි. මේ රටේ ඡන්ද පෙට්ටි උස්සපු ඡන්දේ දාන්න ගිය මිනිස්සුන්ට ඔලුවට වෙඩි තබපු උන්ට වඩා මේ රටේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපිට ඡන්ද රාගයක් තියෙනවා තමයි. ඔව් අපි ඒක පිළිගත්තා. ඡන්ද රාගයෙන් අපි කතා කරමු. ඔබ ස්තුතියි දෙවෙනි වටේ අදහස් පළ කිරීම වෙනුවෙන් මම කැමති නිරෝෂන් පාදුක්ක මැතිතුමනි ආර්ථිකය ගැන සඳහනක් වුණා. ඔබතුමාත් ආර්ථිකය පිළිබඳව කතා කරපු කෙනෙක්. ඔබතුමාලගේ ආර්ථිකය ලබා දුන්නු යම් ආකාරයෙන් අවපාතය තමයි මේ තවත් දුරට යන්නේ කියන කාරණේ නාලගොඩේව මහත්මයා අතින් කියවුණා. ඔබතුමාට පිළිතුරු දෙන්න අවස්ථාව. ඔව් මම හිතන්නේ ඒ ඔක්කොම මැද්දේ අද අග්‍රාමාත්‍යතුමා අර්ලියගහ මන්දිරයට කැඳවලා ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට කිව්වා
ඉදිරියේ කිව්වා මේ රටේ මුල්‍ය ආයතනයක් කඩා වැටුනොත් ඒකේ සම්පූර්ණ වගකීම මහ බැංකුව බාරගත යුතුයි කියලා. අද සියලුම රූපවාහිනී channel වල ප්‍රවෘත්ති වලට කිය. මම නාලක ගොඩේව මහත්මයා මම දන්නවා අවුරුදු ගාණක් මහත් කොටස් වලට ප්‍රාණුබද්ධ වැඩ කරපු ආයෝජන උපදේශකවරයෙක්. ඉතින් මම දන්නවා ඔබතුමත් දන්නවා ලංකාවේ පිහිටෙව්වා රජයේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ලංකාපුත්‍ර කියලා බැංකුව. ලංකාපුත්‍ර බැංකුවේ 2015 වෙනකොට 50%ක් ඕවඩි. ඒකේ ට්‍රයිස්ටා එකට මිලියන් 70ක් ගෙවයි කරලා තිබ්බ අන්සිකියුර්ඩ් ටැන්ජිබල් සිකියුරිටි නැහැ. සපත්තු කම්පැනි එකට මිලියන් 310යි. තවත් ව්‍යාපාරිකයෙක් සිකියුරිටි කියලා දීලා තිබ්බ මැණික් ගල් වගේ. මම දන්නේ නැහැ මැණික් අර ස්වර්ණාභරණකින්ද වැලුවේෂන් එක දුන්නේ කියලා. බැලුවාම සේප්පරියාම තිබ්බේ තිරිවාණ ගල්. තිරිවාණ ගල්. ඒ විතරක් නෙමෙයි. ලංකාවේ සක්විති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන 104 පොලියට මාසිකව 104යි කියලා ලංකාවේ සියලුම පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට් දාලා මතක ඇතිනේ ඔබතුමාට ඩිපොසිට්ස් ගත්තා. සෙන්ට්‍රල් බැංක් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් එක කියලා එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යභාරයක් තමයි මේ තැන්පතු මේ වගේ වෙළඳ දෙන්නේ. අපේ මේ ඉන්න කාටවත් ඥාතියෙ මිය ගියොත් පත්තරේ මරණ දැන්වීම දාන්න බෑ මරණ සාතිකය ගෙනියන්න නැතුව. හැබැයි සක්විති දානවා 104යි මාසෙට අවුරුද්ද 148යි තැන්පතු වලට. මහ බැංකුවේ කාර්යභාරයක් කොහොමද 148ක් තැන්පතුකට ගෙවන්නේ වාර්ෂිකව කියලා හොයලා බලන එක නවත්තන එක වගකීම. ඒ නිසා ඇත්ත ජනාධිපතිතුමා කියන එක මහ බැංකුව වග කියන්න ඕනේ. සක්විතට විතරක් නෙමෙයි FNG එකට, Golden Key එකට, ETI එකට, ඊට අමතරව The Finance Guarantee සමාගමේ මේ හැම තැන්පතුකරුවෙක්ම සල්ලි ගෙවන්න ඕනේ. මේක තනිකර මහ බැංකුවේ නොසලකිල්ල. මහ බැංකුව වක් කියන්නේ මේ රටේ තැන්පතුකරුවන්ට. ඒ නිසා මේව රජය ගෙවන්න ඕනේ. ඒක ජනාධිපතිතුමා අවසාන මොහොතේ හරි ඇවිල්ලා ඉන්නවා ගෙවන්න ඕනේ මේ සල්ලි. හැබැයි ඒවා ගෙවන්න ඉස්සෙල්ලා අපි ඔක්කොම දන්නවා මේ කමන්නේ මේ තැන්පතු කරුවන්. හැබැයි අපි ඔක්කොම දන්න කතන්දරයක් තියෙනවා. ඒ තමයි එන්ට්‍රස්ට් එක. ප්‍රයිමරි ඩීලර් කෙනෙක්. එන්ට්‍රස්ට් එක පොල්ලක් තියෙනවා. කාටද? මහා බැංකුව යටතේ තියෙන. මහා බැංකුව යටතේ තියෙන ස්ටාෆ් ෆන්ඩ් පෙන්ෂන් EPF එටෙක්ට්‍රා. කීයද? මිලියන් 2000යි. කවුද 2014 ඉස්සෙල්ලා කවුද මහා බැංකුවේ අධිපති? අජිත් නිවාඩ් කබ්රාල්. කවුද මුදල් අමාත්‍යාංශ ලේකම්? මහා ආචාර්ය PB ජයසුන්දර. ඒ විතරක් නෙමෙයි රීජනල් ඩෙවලොප්මන්ට් ඩිපාර්ට්මන්ට් කියලා එකක් තියෙනවා. ප්‍රාදේශීය සංගঠন දෙපාර්තමේන්තුව මහා බැංකුව යටතේ. ඒකෙන් රෙපෝ වලින් ගන්නවා මිලියන් 2000ක්. මිලියන් 2000ක්. මේ රාජ්‍ය ආයතන වලට පොල් තියෙන එක නෙමෙයි. මේ ඉන්ට්‍රස්ට් එක තිබ්බ පොල්. ආණ්ඩුවට තිබ්බ. සෙන්ට්‍රල් බැංකුවේ යටතේ මේන්ටේන් කරන account තුනකට තිබ්බ පොල්. අනිත් එක මොකද්ද? ශ්‍රී ලංකා ඩිපොසිට්ස් ඉන්ෂුරන්ස් ඇන්ඩ් ලික්විඩිටි සපෝට් ෆන්ඩ්. මේ රටේ රක්ෂණ වාරිකයක් මිනිස්සු දානයිගේ ලක්ෂයට අඩු රක්ෂණවල ප්‍රශ්නයක් මතුනොත් ගෙවන්න මහ බැංකුව පාලනය කරන ගෙනුමක්. ඒකට මිලියන් 2000. ඒ විතර නිකන් හිටියේ නෑ. ඉන්ට්‍රස්ට් එකේ තියෙනවා හංගැල්ල සවුම්පකාරීටත් පොල්ලක් තියලා මිලියන් 587යි. ද ෆිනෑන්ස් එකට තියලා තියෙනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් මිලියන් 2000යි. මිලියන් 2000යි. මේවට නඩුත් නෑ, බඩුත් නෑ, හාමුදුරුවොත් නෑ, කවුරුත් නෑ. හැබැයි මේ කොහොමද රජයේ මහ බැංකුවට තියෙන ගිණුම් තුනකින් මිලියන් 6000ක් එළියට දෙන්නේ ඉන්ට්‍රස්ට් එකට? අන්සිකියුර්ඩ්. end of the day අහුවෙන්න ඕනේ. මෙතුමා දන්නවා මට වැඩි උතර. මෙතුමා සිකියුරිටි එක්ස්චේන්ජ් එකේ හිටිය සභාපතිවරයෙක්. කොහොමද මේවා කරේ? මේවා කළේ දියත් වෙන්නේ නැද්ද? පරීක්ෂණයක්වත් දියත් වෙන්නේ 2014 2015 තමයි අහුනේ මේක. එනකන් හංගගෙන ගියා. දැන් මේක ඉතිරි අනික දැන් මෙතුමා කියනවා මෙතුමා කතා කරමු ආර්ථිකය ගැන. ලංකාවේ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරන්න ඉතිරි කිරීම බැංකුව ආරම්භ කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතිරි කිරීමේ බැංකුව හරහා ගන්නවා ඩොලර් මිලියන් 750ක ණය. අද වෙනතුරු කියලා නෑ මොකටද ගත්තේ කියලා. ඩොලර් මිලියන් 750ක ණය තමුන්නාසේ දන්නවා 2015ට ඉස්සෙල්ලා ගත්තා. මට නිකන් හැඟීමක් එනවා අපි ආපහු 2014ට ගියා වගේ. ඒ කාලේ ආයිසුරංගන කතා ටික කියන්න පටන් ගත්තා. 2014 තමයි. දැන් තමුන්නාසේලා මේ කතා කරන්නේ මෙරළ ඉපදිලා වගේ. තමුන්නාසේලා හරිම දක්ෂයන ඔය කතන්දර කියන්නේ. ඔය කියපු එක කතාවක ඔප්පු කරගත්තේ නෑ. දැන් හරිද බාධා කරලා කතාවක් කියන්නකෝ. එප්පු කරපු කතාවක් කියන්නකෝ. හරිද ඉවරද බාධා කළා. රයිට්. දැන් එතකොට මෙහෙම තමයි කළේ. මෙහෙම කරපු කණ්ඩායමක් තමයි දැන් කියන්නේ මේ ආර්ථිකය හදන්න දෙන්නේ කියලා. මෙතුමා අහන ප්‍රශ්නේ සාධාරණත්වයක් තියෙනවා. ඔබතුමාලා කාලවකවාන ඇතුළතදී මීට අදාළ පියවර ගත්තද කියන්නේ? ගත්තේ නැහනේ. ගත්තේ නැති හින්දානේ මේ පෙරදුනේ. නැත්තම් හොරු ඇතුලේ ඉන්න එපා. කූරු ගණන් කරන්න එන්නේ අය ඡන්ද ඉල්ලනවා මිලියන් ගණන් ඉයදම් කරලා. කූරු ගණන් කර ඉන්න ඕන එකට ඒකනේ අපි පෙරදුනේ. ඒකනේ අපි ඩිවෝස් උනේ.
මේගොල්ලන්ගේ. හරිද? ඒකනේ අපි කියපු දේ කළේ නැති හින්දානේ. ඩීල් ගහපු හින්දානේ. අපි අයින් වුණේ එළියට ආවේ. ඒ නිසා හොරු එළියේ ඉන්නවා. හොරු එළියේ ඉන්නවා. මෙතුමත් දන්නවනේ මෙතුමට කාලේ ප්‍රශ්න තිබ්බා. ඒකන්න හැදෙන්න. ක්‍රිස් මුදලාලි කියපු විදියට. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඔයා හරි තැනට ආවා. මෙහෙවන්න විදියට. ඒකයි වැරදුනේ. මිනිස්සු ඉල්ලුවේ අපිව 2015 පත් කළේ හොරු අල්ලපිය. එල්ලපිය. එල්ලුවෙත් නෑ. හොරා මම පොඩි ගානක් කියන දැන් එක හොරකමක් කියමුකෝ. දැන් මෙතුමන්ලා බලයට ආපු ගමන් මෙතුමාලගේ පක්ෂයේ හිටපු ප්‍රබලතම ඇමතිවරයෙක් වෙන මංගල සිමරවීර මහත්මයා හොරකම ගැන කතා කරා මට මතකයි. එතුමා ගියා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගිණුමේ ඇමරිකානු ඩොලර් බිලියන 17ක් තියෙනවා කියලා. ඉතින් ඒ අල්ලන්න බෑනේ එහෙම හොරකම. මොකද ලංකාවට මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ආපු සමස්ත ආයෝජනවත් බිලියන 16ක් නේ. ඉතින් ඒ වගේ බොරු කිව්වම අල්ලන්න බෑ මහත්තයෝ. කොහේ අල්ලන්නද? පට්ටපල් බොරුනේ. කවුද මේ බොරු කියලා තියෙන්නේ මංගල සමරීට? ඔව් තමුන්නාසලගේ කණ්ඩායම හිටපු කට්ටියනේ කට්ටිය. හැබැයි මම දන්නේ එංගලන්තේ ටයිම්ස් පත්‍රයේ නම් කිව්වා president looted 5 billion US dollars from Sri Lanka. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන 2014 කිව්වා. බිලියන් 5ක් ශ්‍රී ලංකා රජයේ මුදල් මේ ප්‍රෙසිඩන්ට් කියලාමයි කිව්වේ. ඒ කාලේ තමුන්නාන්සලා කිව්වා දේශද්‍රෝහී ක්‍රියා. තමුන්නාන්සලා බිලියන තමුන්නාන්සේ ආර්ථිකය දන්න කෙනෙන්නේ බිලියන 5ක් කියලා. නෑ ඉතින් අහගන්නකෝ මම බිලියන 5ක් කොහෙද තියෙන්නේ? අහගන්නෝ දැන් මම ඉවර වෙනකන් දුන්නා තමුන්නාන්ස මට කියපු තැන කියන්නකෝ. කියන තැන කියන්නකෝ. තමුන්නාන්ස අවුරුදු 5 පාලනය කරන් දන්න මිනිහෙක් ඔයාලට තේරෙන්නේ නැද්ද ඔය බොරුව ෆේල් කියලා? මම කියනවා පක්ෂ ඒක ඔබතුමාගේ දැනුම හැටියට තමයි තේරෙන්නේ ෆේල් ද පාස්ද කියලා. මං කියන එක තේරෙන්නේ මං කියන බුද්ධි මට්ටමට තේරෙනවා. හරි දැන් මේක මෙතුමට තේරෙනවා. දැන් මට නම් ඔක තේරෙන්නේ නැහැ. බිලියන 5ක් හොරගා කියලා කොහෙන්ද මට තේරෙන්නේ නැහැ. ඔබතුමා පැහැදිලි කරන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා මම මේ කියන්නේ දැන් ඔය විතරක් නෙමෙයිනේ. මේ පෙරේදා සස්පෙන්ඩ් කළා ඩීලින් ලංකාවේ තවත් සමාගමක්. මොකක්ද ඒක? නෙට්වර්ක් සිකියුරිටි. කාගේ සල්ලි වලින්ද මේක හදලා තිබ්බේ? මහ පොළ සල්ලි වලින්. මහ පොළ සල්ලි වලින්. කවුද මේකේ හිටපු සභාපති? ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මහත්මයාගේ පුතා. 2015. දැන් මේවා පොඩ්ඩකින් ඔබතුමා මට කියන්න ඉඩ දෙන්න. හරිද? මේවා hina වෙලා හැබැයි තමුන්නාන්සේ මේ hina වෙලා කතා කරලා කරන්න පුළුවන් ඒවා නෙමෙයි. තමුන්නාන්සේ සිකියුරිටි එක්ස්චේන්ජ් එකේ හිටිය නිලධාරියෙක්. සභාපතිවරයෙක්. තමුන්නාන්සේට මතක ඇති 2011 ලංකාවේ වෙන ලොකුම ඩීල් එක. බ්‍රවුන් ෂෙයාර්ස්. ඊට අමතරව ලාෆ් ෂෙයාර්ස් ඩීල් එක. තමුන්නාන්සේට මතක ඇති ඊට අමතරව තව ගනුදෙනුවක් කරනවා මම එනවා මම තමුන්නාන්සේට පෙන්නන්නම් මේ 15 කොලයක්ද ඔය කියන්නේ ඈ 2015 කොලයක්ද තමුන්නා මෙතුමාගෙන් අහගන්න කවදද උනේ කියලා 2011 EPF එකට මේ රටේ අහිංසක මිනිසුන්ගේ සේවක අර්ථ සාධකයට කරපු ඩීල් එක නිවාඩ් ගබ්‍රාලුයි PB ජයසුන්දරයි ඒ සල්ලි ටික අදින්න නැතුව තිබ්බනම් මිලියන් 2780ක් 108 පොලියට දාලා තිබුණ අවුරුද්දක් දැන් මිලියන් 2800 කියන්නේ මිලියන් 6000ක් අහිංසක EPF මිනිසුන්ට දෙන්න තිබ්බ සල්ලි අද වටින්නේ නැහැ මිලියන් 750ක් මේ තමයි ඩීල්. ඉතින් මෙතුමා කියනවා එහෙම ඩීල් කරපු ආණ්ඩුවක් දැන් කියනවා රට හදන්න එනවලු. මෙහෙම කරන්න බෑ මහත්තයෝ. මේ බොරු කතාවක්. තමුන්නාන්සේලා හිතුවේ තමුන්නාන්සේලාගේ ආර්ථික විශේෂඥයෝ කිව්වේ මොකද්ද? රටේ ආදායමෙන් 3 එකක් එපා කිව්වා. 3 එකක් එපා කිව්වා. බිලියන් 650ක් අමුමන්නේ මේ මෙතුමන්ලා දීපු බදු සහනේ මේ රටේ දයාවතිට බණ්ඩාර තංගම්මට වේලුට මොමට්ට පාතිමට හම්බුණාද රුපියලක බදු සහනයක්? හම්බුන්නේ නැහැ. ඡන්දෙට උදව් කරපු කට්ටිය විතරක් කොට ගියා. දැන් ඒකෙන් තමයි මේක අමාරු වෙట్లా තියෙන්නේ. ඒ නිසා මෙතුමාලා දන්නවා මේකට ආර්ථික සංගායනාවක් ඕනේ. මේකේ රාජ්‍ය සේවකින්ගේ වැටුප් දරා ගන්න බැරි විදිහට දිනනවා මේ රටේ. පෙන්ෂන් එක ගෙවන්න ඕනේ. මේ රටේ සංචාරක ව්‍යාපාරය වැටිලා. මේ රටේ නිමෙදුන් සැඟලුම් කර්මාන්තය වැටිලා. විදේශ ආදායම් ගෙනත් දෙන විදේශ රටවල රැකියා කරන ජනතාව දවසින් දවස රටට එනවා. අලුත් ආදායම් මාර්ගන මේ අපි 4 දෙනා මේ වේදිකාවේ මොන මතවාදයක හිටියත් අලුත් ආර්ථික සංගායනාවක් මේ රට ඕනේ. අලුත් ආදායම් මාර්ග ගැන කතා කරන්න ඕනේ. එහෙම නැතුව අපිට මඩ ගහන්න, එහෙම නැත්නම් තමුන්නාන්සේලා අපිට මේ ඇඟිල්ල දික් කරන්න එපා. තමුන්නාන්සේලාගේ දැක්ම දර්ශනය කියන්නේ හැබැයි ඒක අපි දන්නවා ඒක කරන්නේ ඡන්දෙර කියලා. නමුත් තමුන්නාන්සේලාගේ දැක්ම දර්ශනය නැහැ. හොඳයි. බොහොම ස්තුතියි. දෙවියන්ට අදහස් පළ කිරීම වෙනුවෙන් ආචාර්ය නාලක ගොඩේ වමෙතුනේ ඔබතුමාට අවස්ථාව. මම ඔක්කොටම ඉස්සෙල්ලා කියන්න ඕන චාමර මේ මඩ ගහන සංස්කෘතිය නම් අපේ නම් නැහැ.
මොකද මඩ ගහ ඉන්න ගියා නම් පහුගිය මාස 7 අපිට දකින්න තිබුණානේ මඩ ගහ නොවන තරම් අපිට අවස්ථා තිබ්බනේ. අලුතෙන් ආණ්ඩුවක් ඇවිල්ලා ආවා කියලා අපි මඩ ගහන්න ගියේ නැහැ. අපි අපේ පාඩුවේ වැඩ කරගෙන ගියා. අපි නීතිය කරන ආයතන වලට ඉඩ දුන්නා නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි මෙහෙම නෙවෙයි මෙතුමන්ලා ඒ කාලේ කරේ. මෙතුමන්ලා බලයට ආපු දවසේ ඉඳන් කරේ මඩ බලයට එන්න කලිනුත් කරේ බොරු කියන එක තමයි උදේ ඉඳන් රැය වෙනකම්. දැන් බලයට එන්න කලින් කියපු කතා මම අර එක උදාහරණයක් කතා කරන්නේ ඩොලර් බිලියන් 17 කතාව. ඒ වගේ මොන තරම් දේවල් කිව්වද? රත්තරන් කන්ටේනර් ගැන මතකද? බකින්ගම් වලින් ගෙනාපු අස්සයා ගැන මතකද? හරි? ඒ වගේ තාජුදීන් මතකද? එක්නැලිගොඩ කෝ ඒවා. ඉතින් ඒ වගේ උදේ ඉඳන් රැය ඇත්තටම තාජුදීන්ට මොකද උනේ? ඒක තමයි කියන්නේ දායි මම නම් දන්නේ නැහැ. මම නම් දන්නේ. දැන් ඔබතුමාලා දන්නවනේ අවුරුදු පාට ඉස්සේ ඔබතුමාලා හොයාගන්න තිබ්බ මම නම් දන්නේ නැහැ. අවංකවම කියන මම දන්නේ මට ඒකට උත්තර දෙන්න බෑ. හරි? දැන් තමුන්නාන්සලා බබාලා නොවන කට්ටිය මේක තාත්කලා මේක හොයාගන්න තිබ්බනේ. ඒක තමුන්නාන්සලාට නෑ ඒක තමයි හොයලා තියෙනවා ඇක්ෂන් ගත්තේ නෑ. ඒකින්ද තමයි පෙරදුනේ ඇත්ත. ඔබතුමා හරි. ඒකින්ද තමයි පෙරදුනේ. ඇත්ත කතාව තමයි චාමර මේගොල්ලෝ අමූලික බොරු කියලා ජනතාව නොමග ඇරලා 2015 බලයට ආවා. හැබැයි බලයට එනකොට කිසිම සැලැස්මක් තිබුණේ නැහැ මේ රට පාලනය කරන්නේ කොහොමද කියලා. කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අර ගොනයි මීමයි වගේ දෙපැත්තට යන ආර්ථික ප්‍රතිපත්ති දෙකක් එකට හා වෙලා රට පාලනය කරන්න පටන් අරගෙන එතන ඉඳන් කරේ රට පාලනය කරන එක නෙවෙයි බලයේ ඉඳීම සඳහා දේශපාලනය කරන එක. දිගින් දිගටම අර ජාත්‍යන්තර අවශ්‍ය විදිහට ඒ අයට අවශ්‍ය නීති සම්පාදනය කරමින් මෙතන විකාර කරා මාධ්‍ය සංදර්ශන කරා රට පාලනය කරන්නේ ඒ නිසා තමයි රටේ ආර්ථිකය කඩාවැටෙන්න පටන් ගත්තේ. කොරෝනා වලින් පස්සේ මොකද්ද කරන්නේ? අපි කියන්න තමයි මෙන්නේ. මම අන්නේ පස්සේ පුතෝ එක කාරණයක් මතු කරන්න කැමතියි. දැන් අර බෑන්ඩ් මේ එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා මතු කරපු ග්ලෝබල් ලීඩර්ෂිප් එක සම්බන්ධයෙන් ප්‍රශ්න ලෝකේ සාමූහික මැදිහත් වීමක් අවශ්‍යයි කියන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබතුමා මොකද කියන්නේ? ඔබතුමාගේ අදහස. මම දැන් අපි දැන් ග්ලෝබල් ලීඩර්ෂිප් එක ගැන කතා කරනකොට මේ වන විට ලෝක මුල්‍ය අරමුදලයි අනෙක් ජාත්‍යන්තර අරමුදල් තීන්දුවක් කරන් තියෙනවා මේ දියුණු රටවලට ඒගොල්ලෝ උදව් කරන්න කැමති කියලා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න යම් යම් මුදල් ආධාර දෙන්න කැමති. ඒක ජාත්‍යන්තර මට්ටමේ හොඳ තීන්දුවක්. හැබැයි ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න පවා වරන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ව්‍යවස්ථාදායකයේ පිහිටුවීම. ලංකාවට ඇත් වශයෙන් මේ ආධාර ලබා ගන්නට ඒවා හරියට නිගෝෂিয়েට් කරන්න ලංකාවේ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒක තමයි පාර්ලිමේන්තුව ඔබතුමාලා විසිරෙව්වේ. පාර්ලිමේන්තුව සැප්තැම්බර් මාසෙ වෙනකන් කල් තියෙද්දි ඔබතුමාලා පාර්ලිමේන්තුව විසිරෙව්වා. පාර්ලිමේන්තුව විසිරෙන්න තමුන් ව්‍යවස්ථා ඉද තියෙනවා. පාර්ලිමේන්තුව විසිරෙන්න ව්‍යවස්ථා ඉද තියෙනවානේ. ඊට පස්සේ මම කියන්නේ පාර්ලිමේන්තුව මැතිවරණේ ඡන්දේ කියලා නිශ්චිත දිනයක් තිබ්බනේ. නීත්‍යානුකූලව තමුන්නාසි කියන නීත්‍යානුකූල නෙවෙයි කියලා විසිරුවේ නීත්‍යානුකූලව විසිරෙවා. තමුන්නාසලම හදපු 19 වෙනි ව්‍යවස්ථාවට අනුව අවුරුදු 4මාට පස්සේ විසිරවන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාපිත අයිතිය ජනාධිපතිතුමාගේ ජනාධිපතිතුමා ඒ අයිතිය පාවිච්චි කරලා විසිරුවාට පස්සේ ඒ ගැන කතා කරන්න එපා. අපි ඊට පස්සේ විසිරුවාට පස්සේ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා. මැතිවරණය පැවැත්වීමට නියමිත දිනට පසු මැතිවරණ කොමසාරිස් අලුත් දිනයක් නියම කරාට පස්සේ ඒකෙන් බේරෙන්න තමුන්නාසල උසාවිය ගියා. ඒකනේ ප්‍රශ්නේ. මෙතන තියෙන අර්බුදේ දැන් ඊයේත් මම දැක්ක තමුන්නාසලගේ හිටපු අමතතුමෙක් කියනවා දැන් හරි උසාවිය තීන්දුව ලැබුණානේ. දැන් මැතිවරණ තියන්නුනේ. අපි සූදානම් සැප්තැම්බර් හරි ඊට පසු කාලෙක හරි මැතිවරණය තමයි මොකක්ද මේ බය? මොකක්ද මේ ප්‍රශ්නේ? මේක මැතිවරණයට බයක් නෙමෙයි මේක මිනිස් ජීවිත සම්බන්ධයෙන් වගකීම සම්බන්ධයෙන් පැහැදිලිව මේක බය පිළිවෙල අපි කතන්දරයට යමු. ඒ නිසා මේ දවතුම අහ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. ඉතින් ඒ නිසා ඒ ජාත්‍යන්තර අරමුදල් වලින් දෙන වාසිය උනත් ගන්න අපිට පාර්ලිමේන්තුව පිටව ගන්න අවශ්‍යයි. එතනින් පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. මේ කොරෝනා තත්ත්වය කියලා කියන්නේ ලෝකෙට අලුත් තත්ත්වයක්. ඒක අපි ඔක්කොම පිළිගන්න ඕනේ. දැන් තමුන්නාන්සලා කතා කරනකොට කිව්වනේ මේ බදු සහන දීලා අමාරු වැටෙනවා කියලා. එහෙම තත්ත්වයක් නෙවෙයි ඇති උනේ. තමුන්නාන්සලාගේ ආණ්ඩුව 2015 2019 කාලය තුළ රටේ බදු බර වැඩි කරා 100%කින්. 2014 ලංකාවේ බදු තිබුණේ රුපියල් ට්‍රිලියන් 1යි. ඒක රුපියල් ට්‍රිලියන් 2 දක්වා වැඩි කරා. එතකොට මේ අසීමාන්ත විදිහට දාපු බදුබර අඩු කරන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් අපි ගත්තා. ඒ ප්‍රතිපත්තිමය තීන්දුව වල යම් යම් ආකාරවල බදු අඩු කරන්න අපි කතා වුණා. ඊට පස්සේ මේ කොරෝනා තත්ත්වය අපික වෙනම කතාවක්. ඒතර මේ කොරෝනා තත්ත්වය නිසා ලෝක ආර්ථිකය වැටෙනකොට ලංකාවේ ආර්ථිකය වැටෙනකොට අපිට වෙනස් ආර්ථිකමය තීන්දුව ගන්න සිද්ධ වෙවි. ඒක ගන්න නැතුව මේක කරන්න බෑනේ. හැබැයි මෙතනින් එහාට යන්න අපි ඔක්කොම එකට එකතුලා වැඩ කරන්න ඕනේ. මේක උදේනාරායන පොඩි දැනුමක් කිරීමක් අහන්නේ. ඔබතුමා වකීමෙන් කියනවාද බිලියන් 291ක මුදල් print කළේ නැහැ කියලා ආණ්ඩුව? අපි මෙහෙම බලමු රෝෂන් මුදල් print කරා නම්
මේක මොකක්ද තියෙන වරද කියලා මට කියන්නේ ඔබතුමාලා ප්‍රින්ට් කරන්න එහෙම ආවට ගියාට ප්‍රින්ට් කරන්න බෑනේ රටේ විදේශවත්කම් එක්ක තමුන්නාන්සේලා වගේ යුතු ආණ්ඩුවක්නේ තමුන්නාන්සේලා එහෙම වැසි වැස්සොත් ගඟ පිරේ කියලා වැසි වැස්සොත් ගඟ පිරේ කියලා සල්ලි ප්‍රින්ට් කරන්න බෑනේ තමුන්නාන්සේ මේ සල්ලි ප්‍රින්ට් කරනවා කියන තේරෙන්නේ නැති මිනිස්සුන්ට මහා ලොකු ප්‍රශ්නකයි කියන්නේ නැතුව කියන්නකෝ සල්ලි ප්‍රින්ට් කරන්න මොකක්ද ඔබතුමාලා මේ මොහොත එනකොට තමුන්නාන්සේලා දන්නවද මේ ආර්ථික විද්‍යාවේ තියෙනවා මූල්‍ය ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්ති කියලා දෙකක් රටක ආර්ථිකයේ අවපාතයක් හරි මොකක් හරි සිද්ධ වෙනකොට ඒ තීන්දුව తీරන ගන්න මුදල් ලච්චු ගහන එකත් ඒක තීන්දුවක්. ඒ ගන්න වෙලාවට ලෝකේ ඕන රටක ඒක කරනවා. හරි. එතකොට මම කියන්නේ තමන් අසලනේ ආර්ථික විද්‍යාව නොතේරෙන මිනිස්සුන්ට මේක මහා අපරාධයක් වෙන්න උත්සාහ කරනවා. කොහොම 6.5ක ආර්ථික සංවර්ධනයක් ගැන කිව්වා. විදේශ වාණිජ බැංකු වලින් 6%ට 8ට ලෝන් අරගෙන නොරොච්චෝලේ හැදුවා. හම්බන්තොට ක්‍රීඩාංගන හැදුවා. එයාපෝට් හැදුවා. මේ එකකවත් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් තියෙනවා. රිටර්න් ගන්න බෑනේ තමුන් අසලේ මේ අපේ ලොකුම ආර්ථික මස්තානේ වික්කනේ. අපි ගන්න අපි එක උදාහරණයක් ගමු. අපි කරපු වැදගත්ම ආයෝජනයක් තමයි හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය ගන්න ණයක් ගත්තා. ඇමරිකානු ඩොලර් මිලියන 1250ක ණයක් ගත්තා. ණයක් අරගෙන මේ වරාය හදලා ඉවර තමුන් අසලේ මොකද කරේ? ඒ වරාය ඒ ගානටම වික්කා. ඒ ගාන වික්කා අක්කර 3000ක ඉඩම් නොමිලේ දෙමින්. අද ඒ වරාය තිබුණා මොකද තත්ත්වය? අද ඒ වරාය තව අවුරුදු 5ක ඒ වරාය තිබුණා මොකද තත්ත්වය? ඒව තමයි අපිට මුදල් හම්බ කරන්න තිබිච්ච ආයෝජන. ඒවා සියල්ලම විනාශ කරලා දාලා තමුන්නාන්සෙලා මේ අද තමුන්නාන්සෙලා මේ වීවේලන්න එයාපෝට් එකක් එදා තමුන්නාන්සෙලා පටන් ගත්ත සැලැස්ම ගියා නම් අද වීවේලන් නෙවෙයි මොනවා කරනවද රටේ සම්පතක් ඉතුරුලා නැහැ. වරාය වික්කා මත්තල විකුණන සැලසුම් කරා, ත්‍රිකුණාමලේ වරාය විකුණන සැලසුම් කරා, කංකාසන්තර විකුණන සැලසුම් කරා, කොළඹ වරාය විකුණන සැලසුම් කරා. අපේ වාසනාවට තමුන්නාන්සෙලා ආර්ථික කඩදාප සැලසුම් කරපුවා කියලා දැන් ඊට කලින් අපි කියනකොට දැන් විකුණ ගන්න බැරි වුණේ මොකද? තමුන්නාන්සෙලා ආර්ථික කඩදාපු විදිහට විදේශ ආයෝජක එන්න බය වුණා. ගෝල්ෆ් එක විකුණුම ගැන කතා කරලා පරණ කතා කියන්න එපා කියලා. දැන් පරණ කතා කියන්න බලා ඔබතුමා සැලසුම් කරපුවා ගැන කියනවා. සැලසුම් කරානේ. සැලසුම් කරේ නැද්ද? සැලසුම් කරලා තමුන්නාන්සේලා නායකයා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිව්වා අපි මේවා විකුණන අපි ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන විකුණ ගන්න බැරි වුණා මොකද මන්ත්‍රී මොකෙක්වත් ගන්න නැතුව ගියා මේ මිනිස්සුන්ගේ එක මේ ආයෝජන කරන්න කවුරුත් බය වුණා. ඒ තරමට මේ අර්ථ ගන්න ඔබතුමාලාගේ රජෙම පහුගිය දවසක දැන් ඒක මැතිවරණ කාලයක විතාම ලොකු අංචාවක් කියලා ඔබතුමාලා රජෙම පහුගිය දවසක ඉන්දියාවට ගිහින් ජනාධිපතිතුමා චපාති කාලා ආව විතරයි. ඉන්දියාවට ගිහින් චපාති කාලා ආව විතරයි. ඊළඟට මේ වෙරළක් ගැන කතා කරනවා. මට මතකයි කොළඹ වරාය ගැන මෙතුමාලා 2015ට කලින් කියපු කතාව. බලයට ආපු ගමන් කොළඹ නගරේ පිහිටුන එක නතර කරන වරාය නගරේ පිහිටුන එක නතර කරනවා කියලා තමුන්නාන්සේලා නායකයා කිව්වේ නැද්ද? කිව්වේ මොනවා කියලා පරිසරයේ මහා විනාශයක් වෙනවා. අපි බලයට ආපු ගමන් නතර කරනවා කියලා කිව්වා. බලයට ආපු ගමන් නතර කරා. නතර කරලා මොකද උනේ? අවුරුද්දක් යන්න කලින් මේ රටේ ආර්ථිකය කඩාවැටෙන්න පටන් ගන්න ධන ගහගෙන ගිහිල්ලා චීනට වැඳලා ඇමරිකානු ඩොලර් බිලියන 148ක වන්දියක් ගෙවලා ආයි වරාය පටන් ගත්තා. ඒ වගේ තමයි තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්ති. ඒක තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ඉතිහාසය දන්නේ නැත්නම් පොල්ගොල්ල වේල්ල පටන් ගත්තත් එහෙමයි. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව එකතු වෙලා 71 වෙනකන් 67 ඉඳන් නවත්තලා තිබ්බා. ඉතින් මම කියන්නේ හදන්නේ චාමර අපි මේවට වාද කර ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට අද තියෙන ප්‍රශ්න අපි තේරුම් ගන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ ඒව ගැන. මම හිතන්නේ මේ වගේ වාදයක වුණත් අපි සාකච්ඡා කරන්න ඕනේ ඒ දේවල්. කොහොමද අපි මේ රටේ මේ නැති වෙච්ච රස්සාවල් ආයි ඇති කරන්නේ? මේ රස්සා නැතුනේ කොරෝනා නිසා විතරක් නෙවෙයි. 2015 ඉඳලා මම කියන්නේ 2018 වෙන විට රැකියා 4,74,000ක් නැතිලා තිබුණා. අද මේ රටේ සෑම තරුණයන් 4 දෙනෙක්ගේ එක්කෙනෙකුට රස්සාවක් නැහැ. තරුණියන් 6 දෙනෙක්ගේ එක්කෙනෙකුට රස්සාවක් නැහැ. තරුණියන් 4 දෙනෙක්ගේ එක්කෙනෙකුට රස්සාවක් නැහැ. කොහොමද අපි මේ රටට රස්සාව ලබා දෙන්නේ? කොහොමද අපි මේ රටට කර්මාන්ත ගේන්නේ? කොහොමද මේ රටේ ව්‍යාපාර නංවාලන්නේ? කොහොමද මේ රටේ අධ්‍යාපනය වෙනස් කරලා දරුවන්ගේ නිපුණතා වර්ධනය කරලා ඒයට රැකියාව ලබා ගන්න පුළුවන් විදිහට ඒ සූදානම් කරන්නේ. මේවා තමයි අද රටේ දැවෙන ප්‍රශ්න. අපි කතා කරන්නේ ඒව ගැන. මේ ඩීල් එකේ ඇඟිල්ල දික් කර කියලා මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මාස 6ක්. දැන් මේ මාස 6ේදී ඔන්න ඔය කියන කාරණා සම්බන්ධයි. රැකියාව උත්පාදනය සම්බන්ධයි. කෘෂි කර්මාන්තය නගා සිටුමි සම්බන්ධයි. නව ආයෝජන තමුන්නාන්සේලා විනාශ කරපු කෘෂි කර්මාන්තය අපි නම් ගන්න පටන් ගන්නවා. වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. තමුන්නාන්සේලා කිව්වා වී ටිකත් පිටරටින් ගෙන්න පුළුවන් කියලා හිප ආණ්ඩුවක්. අපි ඒක වෙනස් කරා. අපි ආසාවෙන් වෙනස් කරා. වැරදි මතයක්.
මේ රටේ හොඳයි, වී අපි නිෂ්පාදනය ප්‍රශ්නෙට පිළිබඳ තමයි කාලය යන්නේ අපිට. ඕකට හොඳයි. වෙනම තමුන්නාන්ස එක්ක මම කතා කරන්න තමුන්නාන්ස අමු බොරු කියනවා. අමු බොරු කියනවා. වී නිෂ්පාදනය මේ රටේ 1977 තිබ්බේ කොහොමද? තමුන්නාන්සලා මේ කොරෝනා භීෂණය තුළ හරි, නැතුව තියෙන්නේ. කුඹුරු ගොඩ කරන්න කියලා යෝජනා කරපු නායකයෙක් නෙවෙයිද? අපේ ක්‍රමය තුළ තමයි. මතක තියාගන්න. හොඳයි. ඔබතුමා අවසන් අදහස් පළ කිරීම. මට කියන්න අවශ්‍ය කරන්නේ අපි කතා කරන්නේ මෙන්න ඉදිරි වැඩ පිළිවෙල ගැන. මේ ඉදිරි වැඩ පිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ සංශෝධන දැන් කරන්න වෙයි. අපි ඒව කතා කරන්න ඕනේ. මේ හැමදාම මේ ඩීල් කිය බොරුවට ඇඟිල්ල දික් කර මඩ ගගන මේකද මේ රටේ දේශපාලනේ. මෙතනින් ඉහළ තලයකට අපි එන්න ඕනේ නේ. ප්‍රධාන පෙළේ පක්ෂ එකට එකතු වුණාම කතා කරන්න ඕනේ මීට වඩා විචාරාත්මක විදියට. රටට අවශ්‍ය දෙයක් නේද? විශේෂයෙන්ම නවද විතුමලා දෙපිලකට බෙදලා ඉන්න වෙලාවෙත් අඩු ගන්න එක පිලක්වත් දැන් හරි මාර්ගයට එන්න බෑ. දෙපිලට බෙදලා තියන්නේ වැරදි පාරනේ. මේකනේ තියෙන ප්‍රශ්නේ. හරි ආතල්ලක් ගන්නවා අපිට කියලා. හොඳයි. බොහොම ස්තුතියි. දෙවන වටේ අපි අවසන් කරනවා. මහජන දිනය අවසන් වටයයි අපි ආරම්භ කරන්නේ විනාඩි 4ක කාල සීමාවක් මේ වටය තුලදී අපි වෙන් කරන්නේ. යනුව අපි අවස්ථාව ලබා දෙනවා එක්සත් ජාතික පක්ෂයට වරුණ රාජපක්ෂ මන්ත්‍රීතුමනි ඔබතුමාට අවස්ථාව. දැන් මෙතුමන්ලා වැඩපිළිවෙළ සැකසීම සම්බන්ධයෙන් සාකච්ඡා කරානේ. මම දිගින් දිගටම ප්‍රශ්න කළේ පහුගිය මාස 6 මෙතුමන්ලා මොකද ඉදිරිපත් කරපු වැඩපිළිවෙල කියලා. ඒකට හේතුවක් තියෙනවා. දැන් මෙතුමා කිව්වා කෙලින් තීරණයක් ගන්න බැයි කියලා. දැන් කෙලින් තීරණයක් ගන්න බැරි එක සම්බන්ධයෙන් ප්‍රශ්නේ. දැන් මම කියන්නේ ලංකාවේ නමකුත් පට බැඳලා තියෙනවා ඔබතුමාලා ජනාධිපතිතුමාට ගැසට් රිවර්ස් කියලා. මේ ගහනවා ගැසට් මේ වෙනස් කරනවා. සමහරක්වත් තේරෙන්නේ නැහැ. දැන් හොඳ මම සරල උදාහරණයක් ඔබතුමාට කියන්න වැඩපිළිවෙලක් තියෙන කාටද කියන එක සම්බන්ධයෙන්. දැන් ලංකාවේ හාල් මිල සම්බන්ධයෙන් ප්‍රහුගිය කාලේ ප්‍රශ්නයක් ආවා. රජයෙන් කිව්වා 98යි කියලා. ඊට පස්සේ කිව්වා දැන් මේ ඇවිල්ලා අර කොන්ද තියෙන නායකයානේ වැඩ කරන සටන් කරන විරුවානේ. ඒ විරුවා ඊට පස්සේ කිව්වා අපි හිතුවා දැන් හරි මේක පාලන මිල. එහෙම වෙයි කියලා. දැන් මොකද උනේ? ඊට පස්සේ පොළොන්නරුවේ අඩිය ඇවිල්ලා කෑ ගහපුවාම මේක බැස්සා මේක ආයෙ අනිත් පැත්තට ගියා. මොකද්ද එහෙම වෙන්නේ හේතුව? මම කියන එක මම මේකෙන් කාලකන්ණි සතුටක් ගන්න. ඇත්තට මේක හරි අවාසනාවන්ත සිද්ධියක්. රටේ ජනාධිපතිවරයා මෝල්කාරයෙක් ඉස්සරහ දන ගහනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න බලපෑවේ පහුගිය රජයේ තිබුණා මේ සහල් මිල පාලනය කරන ව්‍යාපෘතිය. ඔබතුමා අධ්‍යයනය කරන ශක්තිසාල් ව්‍යාපෘතිය. ශක්තිසාල් ව්‍යාපෘතිය කියන්නේ මොකද්ද? ලංකාවේ හිටපු වැහිලා තිබිච්ච මධ්‍ය පරිමාණ ඔක්කොම සහල් මෝල් ටික එකතු කරලා ඒ සහල් මෝල් හිමියන්ට ඔවුන්ට සහල් ලබා දුන්නා පාලන මිලකට මිලදී අරගෙන ඒ සහල් කොටන එකට ඔවුන්ට ගෙවීමක් විතරයි කරන්නේ. නැවත ඔවුන්ගෙන් සහල් ගන්නවා. ඒ ගෙවීමෙනුත් කොටසක් ඔවුන්ගේ ණය වාරිකය වෙනුවෙන් බැංකුවට යනවා. ඉතාමත්ම සංවිධානාත්මක හදපු ක්‍රමයක් තිබුණා. ගොවියට ඩිරෙක්ට් සල්ලි දෙනවා. ගියා. ගොවියට කෙලින් සල්ලි ගියා. ඒ ශක්තිසහල් ව්‍යාපෘතිය නිසා සහල් මිල සම්බන්ධ තිබිච්ච ඒකාධිකාරය බිඳ වැටලා තිබුණා. එතකොට දිස්ත්‍රික්ක 10ක කිසිම පටන් හේතුවක් නැතුව ඒ සහල් ව්‍යාපෘතිය ශක්තිසහල් ව්‍යාපෘතිය අතහැරියා. නැවත අඩුම ගානේ ඒක දැන් අමාරු වටනහම හරි වලක වටනහම හරි මොලේ ඇවිල්ලා ඒකට ක්‍රියාත්මක කරන්න එපා. ඒ වෙනුවට සුපුරුදු පරිදි නෑ අපි මේක හමුදාවට කියලා කරගන්නවා. දැන් අන්තිමට හමුදාව ගත්ත සාරුත් නෑ. මාධ්‍ය සංදර්ශනයක් දාලා කො මෙන්න මෙච්චර තියෙනවා හමුදාව අපි හොයන් තියෙනවා. ඒවත් නෑ අන්තිමට අතන දන ගැහුවා. මම කියන්නේ ඒක වැඩපිළිවෙළවල් කියලා කියන්නේ මාධ්‍ය වලට ඇවිල්ලා කයිය ගහලා මේ ප්‍රචාර ප්‍රොපගන්ඩා විතරක් නෙවෙයි ප්‍රොපගන්ඩා ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රොපගන්ඩා නොතිබුණු ප්‍රශ්නයක් තිබුණා ඉතිහාසයේ. ඒ නිසා කරපු ගොඩක් වැඩ කියවුන්නේ නැහැ. දැන් හොඳම උදාහරණ තමයි එක්සත් ජාතික පක්ෂයෙන් තමයි සුවසැරිය ගෙනාවේ. අද කොරෝනා ප්‍රශ්නේ ආපුවා මොනවද කළේ කියලා අහනවා. කොහොම කවුද වගකීම ගන්න ට්‍රාන්ස්පෝර්ටේෂන් වල? ඒක හදලා තිබුණා සුවසැරිය. CBRN එක හැදුවේ කවුද? CBRN එක හදලා තිබ්බ. හැබැයි ප්‍රොපගන්ඩා කළේ නැහැ. ටැබ් දෙන්න යෝජනා කළා. අද පාසල් අරගන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අද ලෝකෙම ටැබ් වලින් උගන්වන ඔන්ලයින් එඩියුකේෂන් යනවා. ඔන්ලයින් ගේන ඒ වෙලාවේ කතා කළාන් පස්සේ කිව්වේ ඔන්ලයින් වලින් කැන්සර් හැදෙනවා කිව්වා. ටැබ් වලින් කවුද කිව්වේ ගම්මන් පිළ. ඔඩොක්කේ තියාගන්න බැකුවත් වෙන මොකක්ද දෙයක් වෙනවා. වඳ භාවයටපත් වෙනවා කිව්වා. අන්න එහෙම තමයි කුහක දේශපාලනය කළේ. හොඳ වේ දේවල් එද්දි. හැබැයි අද ඒ අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්න තුනට යෝජනා තුන ඇතුළත තිබුණා. අධ්‍යාපනය පවත්වාගෙන යන රාජ්‍ය සේවය පවත්වාගෙන ශ්‍රී ලංකා වැඩසටහන ඇවිල්ලා තිබුණා. ටැබ් සම්බන්ධයෙන් වැඩසටහන ඇවිල්ලා තිබුණා. හැබැයි ඒකට ප්‍රොපගන්ඩා තිබුණේ නැහැ. මම පෞද්ගලිකව ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මම දැක්කා ඔය පාසල් දසදහසේ ව්‍යාපෘතියගේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම ඇවිල්ලා තිබ්බහම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වෙලාවේ කිව්වා නෑ ඔගේ ෆොටෝ දාන්න එපා මගේ ඔය දැන්වීම දාන්න එපා අපරාධය සල්ලි කියලා. ඕනේ නෑ කිව්වා. ඒ කියන්නේ ප්‍රොපගන්ඩා තිබුණේ නෑ. කරමු සංවාදන වැඩවලට. ඒක ලංකාව වගේ දේශපාලනික සමාජයකදී අපිට පාඩු වුණා. අපි කරපු වැඩ කිව්වේ නෑ. හැබැයි මේගොල්ලෝ මුකුත් නොකිය ප්‍රොපගන්ඩා. හැම කොරෝනා ප්‍රොපගන්ඩා හැම එකම ප්‍රොපගන්ඩා. අනිත් කාරණේ තමයි ඇත්තටම දැන් මෙතුමන්ලා කියනවා මේ දැන් අර මම නැවතත් මතු කරන්නේ සමහරක් දේවල් දැන් ලංකාවේ තියෙනවා දැන් අලුත් සම්ප්‍රදායක තමයි බයොලොජි කියලා. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ හිතන විදිහක් තියෙනවා. දැන් ඒක අපිට වෙනස් කරන්න බෑ. ලෝකයේ
දැන් ලෝක අර්බුදයකදී මේක ලෝකේ පුරාම තියෙන ප්‍රශ්නයක්නේ. ලෝක අර්බුදයකදී එක එක රටවල් තියෙන දැනුම වෙනස්, එක එක රටවල් තියෙන අත්දැකීම් වෙනස්, මේ සම්බන්ධයෙන් චීන කරපු පරීක්ෂණ තියෙනවා, මේක සම්බන්ධයෙන් තව රටක් කරපු පරීක්ෂණ තියෙනවා, එක එක රටවලට රිසර්ව්ස් වෙනස් විදිහට තියෙනවා. මේ සමස්ත එකට කළමනාකරණය කරගන්න එක තමයි ග්ලෝබල් ලීඩර්ෂිප් එකක් කියන්නේ. දැන් එහෙම කිව්වහම ටක් ගාලා මේ බයොලොජි වලින් එක තේරෙන්නේ එක ප්‍රින්සිපල් කෙනෙක් ඇවිල්ලා ඔක්කොම ටික පාලනය කරනවා කියන එකක්. එහෙම එකක් ලෝකේ කතාව වෙන්නේ නැහැ. ඊට වඩා මේ දියුණු සංකල්පයක් ග්ලෝබල් ලීඩර්ෂිප් කියන්නේ. ඉතින් මම කියන්නේ ඊළඟට අවසාන වශයෙන් මම කියන්න තියෙන එක අනිත් එක තමයි දැන් සමහර ප්‍රශ්න ටිකක් කොට විවේචන ටිකක් ආවා. ඒ තමයි දැන් පෞද්ගලික ආණ්ඩුව කාලේ දැන් සමහරක් අය බඩුවම් කරගන්න බැරි වෙච්ච ඒවා සම්බන්ධයෙන්. සමහරක් වැඩ කරන්න බැරි වෙච්ච ඒවා සම්බන්ධයෙන්. දැන් මෙතුමන්ලට මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් මොකද්ද කියන්නේ? මෙතුමාගේ විශේෂයෙන් Facebook බලකායේ මොකද්ද කියන්නේ? සර්ට වැඩ ගන්න දෙන්නේ නැහනේ. මහින්ද මහත්තයා වැඩ ගන්න දෙන්නේ. අර පාර්ලිමේන්තුව වැඩ ගන්න දෙන්නේ. අර වැඩ ගන්න දෙන්නේ. අපි එහෙම කියන්නේ. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේන්න අපි දායක වුණා. ඒක වැරද්දක් තමයි දේශපාලන. හැබැයි මේ දේශපාලන වැරද්ද ඇතුලේ වෙච්ච හැම දෙයකටම වගකීම් බාර ගන්නවා. ඒ නිසා තමයි අපි පෙරදුනේ. හැබැයි අපි කියන්නේ අර පොඩි ළමයි කියනවා අරයා හින්දා බැරුව ගියා අපි නෑ අපි ගියා. එහෙම වගකීම් වලින් නිදහස් වෙලා පැනලා යන්න බෑ. අපේ දේශපාලනය කරන දේශපාලන ඉතිහාසෙට වග කියන්න ඕනේ. ඒ වගකීම් එක්සත් ජාතික පක්ෂය ගත්තා. එක්සත් ජාතික පක්ෂය පෙරදුනා. ආණ්ඩුවකට බාර දුන්නා. දැන් අලුත් ආණ්ඩුවක් ඉන්න වැඩ කළ හැකියි. හොඳයි. බොහොම ස්තුතියි. අවසන් වටේ අදහස් පළ කිරීම වෙනුවෙන් සංජීව ඉදිරිපත් මැතිතුමනි ඔබතුමාට අවස්ථාව. මට මම මේ ග්ලෝබල් ලීඩර්ෂිප් කියන කන්සෙප්ට් එකට නෙවෙයි චාමර විරුද්ධුනේ. මම කියන්න මේකට හේතු දෙකක් තියෙනවා. එක තම තමන් සතු දැනුම තාක්ෂණයේ අත්දැකීම් ෂෙයා කරගන්න තරම් ප්‍රායෝගික ඉඩක් නැති මොහොතක් මේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාපෝට් එකකින් ෆ්ලයිට් එකක් උඩට උස්සන්න පුළුවන් ද බැරිද කියන එක තුල පවා කියන අපි අතර තියෙන අතිරික්ත යමක් කොමාරු කරගන්නවත් පුළුවන් ද කියන එක ගැන ප්‍රශ්න මේ මොහොතට අදාළව තමයි මම ඒ කාරණාව කිව්වේ. සහ ඊට පෙර ලෝකයේ මෑතකාලීනව ග්ලෝබල් ලීඩර්ෂිප් කියන එක ගැන වැඩිපුරම කතා කළ මාතෘකා දෙකයි තියෙන්නේ. එකක් ත්‍රස්තවාදය, දෙක පාරිසරික තත්ත්වයන් සම්බන්ධ. හැබැයි මේ දෙක සම්බන්ධවම ලෝකයේ ග්ලෝබල් ලීඩර්ෂිප් කියන කන්සෙප්ට් එක අසාර්ථකයි. ඒ කියන්නේ කන්සෙප්ට් එක ලස්සන බව ඇත්ත. ඒකට මම එකඟයි. ඕකේ. නමුත් මේ සම්බන්ධ දැන් ත්‍රස්තවාදය පිළිබඳව ග්ලෝබල් ලීඩර්ෂිප් එකක් ගැන වැඩිපුරම කතා කළ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් W බුෂ්. එයා මොකද්ද කළේ? එයාට ඕන එක එයා කරගෙන ඒකම ලංකාව වෙනකොට ඒකට විරුද්ධ වුණා. හිලරි ක්ලින්ටන් නෝනා ලංකාවේ එරට එවක රාජ්‍ය ලේකම්වරිය විදිහට බුෂ්ගේ ආණ්ඩුව යටතේ අපි ඒකම ත්‍රස්තවාදයට එරෙහි එයා UN එකේ ඇවිල්ලා කතා කරපු ග්ලෝබල් ලීඩර්ෂිප් එක සහාය දිය යුතු වෙලාවක් අපි හිටියේ. මම කියන්නේ කන්සෙප්ට් එක ලස්සනයි. හරිම එකඟයි ඔළුව නැවුව පිළිගත්තා. නමුත් ප්‍රායෝගිකත්වය ගැන මම කතා කරේ. නැත්තම් ඕක තවදුරටත් හෙට උදේ වෙනකම් මේක ඉවර වෙන්නේ නැහැ. ඒ අතර මේ රටේ සහල් නිෂ්පාදනය ගැන UNPA කතා කරනවා. කරුණාකරලා රිගේනින් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්නකො මේ රටේ සහල් නිෂ්පාදනය අපේ ගොවියා අපේ කුඹුරු අපේ හාල් ගැන මොකක්ද කියන්නේ කියලා. ඒ වගේම වියලවි මණ්ඩලය වහලා දාපු තැන ඉඳලා මේ රටේ සහල් සංස්කෘතියට UNPA කරපු හානිය JVPටත් මේක එක පැත්තක දාලායි ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ගිනි තියෙන තැනටනකම් මේ රටේ ස්වදේශික සහල් නිෂ්පාදන ආර්ථිකයකට පයින් ගහපු හැටි පිළිබඳ මේවා කතන්දර නෙවෙයි. මේවා ඉතිහාසයේ ලියලා තියෙන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ යථාර්ථයන් කියලා මේවට ලෝකේ කියන්නේ. ඒ නිසා මම මේ කතන්දර කියනවා නෙවෙයි. මේක තමයි ඇත්ත. මේ ආණ්ඩු පහුගිය ආණ්ඩුව ආපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඇතුළු එදා අපි විරුද්ධව පාරට බහැලා සටන් කරපු ඒ ආණ්ඩුව ආපු ගමන් මේ රටේ කුඹුරු වවන වැඩි කියලා රටේ කුෂිකර්මාන්තය ඇතුලෙන් අදහසක් එන්න පටන් ගත්තා. ඒ තමයි වී නිෂ්පාදනය අනික අපේ ගමේ ගොවි අදටත් වී ටික මනින්න ගන්නේ වී වලට වැඳලා. ඒක භෞතිකවාදීන්ට ඒක නිකන් ජෝක් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක තමයි අපේ සංස්කෘතිය. මේ වී ටික ගිහිල්ලා මත්තල ගුවන්තොටුපළේ ගබඩා කිරීම මේ රටේ සහල් සංස්කෘතියට කරපු නින්දාවක්. ඒ වගේම මේ රටේ සහල් නිෂ්පාදනය සම්බන්ධ බරපතල දුෂ්කරතාවන් රැසක් UNP ආණ්ඩු සමයේ දිගින් දිගට මතුවලා තිබෙනවා. හැබැයි යුද්ධයක් කරන ගමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට සහලින් ස්වයංපෝෂිත කළා. බිලියන 40ක මුදලක් වාර්ෂිකව පොහොර සහනාධාර වෙනුවෙන් අපි වෙන් කළා. එතුමා 2005 දී බලයට එන්නේ. ඒ බලයට වෙනකොට අයවැයක් ඉදිරිපත් කළා තිබුණේ චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩුව. නමුත් අලුතෙන් අයවැයක් විදියට ඉදිරිපත් කරලා පොහොර සහනාධාරයට වෙනම සල්ලි වෙන් කරා. ඕනනම් එතකොට අවුරුද්දක් මේක මගහරින්න තිබ්බා.
ඒ දක්වාම මේ රටේ සහල් නිෂ්පාදනය සම්බන්ධව ඓතිහාසික මැදිහත්වීම කිරීම පිළිබඳ ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් මම කියන්නේ රිගනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙල පිළිබඳව දන්න කෙනෙක්ට පැහැදිලි මේ රටේ සහල් නිෂ්පාදනය සම්බන්ධව මොනවද මේ දරපු මතයන් කියලා. ඒ වගේම මෑත කාලීනව වැඩිපුරම එල්ලලා ඉන්න තැනක් මේ ගල්කිස්සේ මුහුදු වෙරළ මේකේ මිලියන 890 කියන දත්තේම බරපතල වැරදි. ආසන්න වශයෙන් අපි ගණන් බලනකොට මිලියන 110කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ ගල්කිස්ස ආශ්‍රිතව වෙන්නේ. මෙතන ඉන්නේ මේ කැලිඩෝ අපේ කළුතර දිස්ත්‍රික්කයේ කැලිඩෝ වෙරළ තීරේ ඉඳලා. මේකට වෙන් කරපු මීටර් කියුබ් වැලි මීටර් කියුබ් ලක්ෂ 8න් ලක්ෂ 3ක්ම දැන් මේ අපේ කළුතර කැලිඩෝ වෙරළ ආශ්‍රිතව. ඒ නිසා මේක මේ සමස්තයම ගල්කිස්සේ මුහුදු වෙරළ ළඟට ඇවිල්ලා දැන් ඔන්න අලුත්ම කැම්පේන් එකක UNP තමන් කරන දේවල් මාකට් කළේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. මාකට් කරගත්තේ නැත්නම් ඒකත් දේශපාලනේ තේරෙන්නේ නැතිකම තමයි මට නම් හිතෙන්නේ. මොකද ඒක අපේ විෂය. ඒ නිසා මට හිතෙන්න දේ තමන් කරන හොඳක් රටට කියාගන්න තේරෙන්නේ නැත්නම් ඒකත් නොහැකියාවක්. මොකද නොහැකියාවේ එක්තරා කොටසක් විදිහට අපි ඒක දකින්නේ. අපි දැන් COVID-19 ව්‍යසනයෙන් තමයි මේ සාකච්ඡාව චාමර පටන් ගත්තේ. ඒකේ පශ්චාත් අවස්ථාවට අපි දැන් එමින් ඉන්නේ. ඒ කියන්නේ මේකේ පූර්ව අවස්ථාවක් පහු කළා, බරපතල අවස්ථා ගණනාවක් පහු කළා. අපි යම් ආකාරයක කම්ෆර්ටබල් තැනකට දැන් එමින් ඉන්නේ. අපි ඒ තත්ත්වයෙන් ඉස්සරහා හිතන්න යනකොට මෙන්න ස්වදේශික නිෂ්පාදන ආර්ථිකයකට අත තියන්න තියෙන හොඳම තැන. ඒ නිසා මේ රටේ සියලු පාර්ශවයන්ගෙන් අපි ඊටාම ආදරෙන් කරන ඉල්ලීම තමයි අපිට හදන්න පුළුවන් හැමදේම හදන්න පටන් ගමු. අපි අපිට වවන්න පුළුවන් හැමදේම වවන්න පටන් ගමු. මේ තමයි ඒ සඳහා අපිට ලැබුණු ඓතිහාසික අවස්ථාව. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට අදහස් පළ කිරීම වෙනුවෙන්. නිරෝෂන් පාදුක් මෙතුණි ඔබතුමාට අවස්ථාව. මහින්ද රාජපක්ෂගේ සාලින් ස්වයංපෝෂිත උනායි කිව්වා පට්ට බොරුවක්. මේ රටේ DS සේනානායක දඩලි සේනානායකලා DS සේනානායක කාලේ තුනක්. මේ රටේ 1977 මේ රට බාර ගන්නකොට සහල් ටොන් දශලක්ෂ 6ක් තිබ්බ රට 1987 වෙනකොට ටොන් දශලක්ෂ 19 දක්වා වැඩි කරගන්න පුළුවන් වුණේ මහවැලිය ජේ.ආර්. ජයවර්ධනගේ පස්තරකින් හරවලා විශේෂයෙන්ම වික්ටෝරියා එංගලන්තය ආධාර, රන්ටඹේ රන්දෙනිකල ජර්මන් ආධාර, කොත්මලේ ස්වීඩන් ආධාර. මේ රුපියලක්වත් නැහැ නෙමෙයි. ආධාර අරගෙන මහවැලිය හැරෙවුවා විතරක් නෙමෙයි. ප්‍රතිපත්ති ඒක ඉවරලා විතරක් නෙමෙයි සමන්ලව හරවලා වලවේ මේ ඩෑම් එක හරහා වතුර ටික අඟුණුපල ඇස්සට නොගියා නම් තාමත් රාජපක්ෂලා බඩගින්නේ. H4 හාල හදාගත්තේ ලංකාවේ 1964. ඊට පස්සේ අහලක් හැදුනේ නැහැ. මේ ඔක්කොම වී පර්යේෂණ ආයතන ඇවිල්ලා මේ සියල්ල සිදුුනේ ජේ.ආර්. ජයවර්ධන යුගයේ. ඒ නිසා කවුරු හරි ඒවැ ක්‍රෙඩිට් උත් ගන්න යනවා නම් 2.5 ලද බොල්ද මාස්මෙලෝ ජුජුබ්ස් වැඩ. ඒ නිසා ඒක නෙමෙයි. මේ අර මාකටිං කිව්වනේ. ඔබතුමාට මතකද මහත්මයා මේ රටේ තිබ්බනේ පෞගිය කාලේ තොইল නැටෙව්වා. කවුද නැටෙව්වේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ නටවපු පළවෙනි තොইলේ තමයි නිශාන්ත සිල්ලා. නිශාන්ත සිල්ලා නටවලා ඊට පස්සේ ඒක ගානිකා කියන නිලධාරිනියගෙන් බහලා මේ රටේ මාධ්‍ය සංදර්ශනයක් කළා මල් වෙඩි ගහලා ඊට පස්සේ ඒක ඉවර වුණා. ඊට පස්සේ ආවේ මොකද්ද? දොස්තර සාෆි කාන්තාවන් 5000ක් වඳ කළා කිව්වා. මේකේ පිටිපස්සේ හිටියේ කවුද? දොස්තර වීරබණ්ඩාර. දොස්තර වීරබණ්ඩාරට නොමිනේෂන් දුන්නේ නැහැ කියලා පොහොට්ටුව. දැන් මේ නඩුත් නැහැ මුකුත් නැහැ. ඒ මල්ලේඩි සංදර්ශනයත් ඉවර කළා. ඊට පස්සේ එනවා කවුද? මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලැස්ම හෙළිදරව්ව. දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර්. කො දැන් තාම හිරේ. යකෝ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂවයි මෛත්‍රීපාල සිරිසේනවයි බේරගත්තු වීරයා එළියේ ඉන්නේ නැහැ. කෝ ඒවා ඔක්කොම මල්ලේඩි සංදර්ශන. ඊට පස්සේ එනවා රත්ගම ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් පැහැරගෙන ඝාතනය කිරීම. කෙලින්ම DIG රවි විජයගුණවර්ධනගේ යුනිට් එකේ යට තිබ්බ යුනිට් එකකින් කළේ රවි ගුණවර්ධන කොළඹ කියනවා කිව්ව අත්අඩංගුවට ගන්න. තාම එන්න බෑ. තාම ට්‍රැෆික්ද දන්නේ. ඒ මල්ලේඩි සංදර්ශනයත් ඉවර වුණා. ඊට පස්සේ දිගින් දිගටම මේ විදිහට තමයි ඊට පස්සේ මාකදුරේ කවුද? මදුෂ්. කංචිපහනේ ඉම්රාන්. මේ රටේ කතා කරපු මාතෘකා දේශපාලකගේ පුතුන්ගේ වෙඩින් වලට සල්ලි දුන්නා කිව්වා. රට ඉඳන් ගෙනාවා කිව්වා. දැන් ඒ මල්ලේඩි සංදර්ශනයත් අවසానයි. ඒ නිසා මාකටිං මේ ආණ්ඩුව හොතටම දන්නවා. මේ ආණ්ඩුව මාකටිං දන්න හැබැයි මේ ආණ්ඩුවට තාම බෑ තමන්ගේ මාකටිං කරලා මේ රටට වැදගත් තීන්දුවක් ගන්න. තාමත් බෑ. ඒ නිසා තමයි ඒක කරන්නේ. ඒ නිසා තමයි මේ සංදර්ශන ඇතුලේ දැන් අලුත්ම සංදර්ශනය තමයි ඉජාස් ඉස්බුල්ලව. දවස් 18ක් ෆෝත් ෆ්ලෝ එකේ රඳවගෙන ඉන්නවා මහේස්ත්‍රාත් අධිකරණයකට දාන්න නැතුව. මේ රටේ නීතිඥවරු මං හිතන්නේ 300ක් විතර අත්සන් කරලා බාර දුන්නා නීතිඥ සංගමේ සභාපතිට කොහොමද මෙහෙම මිනිහෙක් තියාගන්නේ කියලා. මේ රටේ මතයක් තියෙනවා ඊළඟ ෆයිස් මුස්තාප තමයි මේ ඉජාස් ඉස්බුල්ලා කියලා.
ඒ ඉජාස් ඉස්බුල්ලව හිරේ තියාගෙන ඉන්නේ. ඇයි හේතුව? මේ කියනවා පාස්කු උපහාරය සම්බන්ධයෙන් කියලා. මේකේ මොකද්ද? පාස්කු උපහාරයට හිටියා බෝම්බ තියපු දෙන්නෙක්. ඒ දෙන්න අයියේ මල්ලි දෙන්නෙක් හිටියා කොළඹ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු ජනතා විමුක්තියෙන් ඡන්දෙත් ඉල්ලුවා. ඔහුගේ නඩුවක් 2015 වෙනකම් කරන්නේ අලි සබ්රි. ඔහුගේ නඩුව කරන්නේ අලි සබ්රි. 2015 දී ඉජාස්ට මේ නඩුව බාර දෙනවා. ඉජාස්ගේ ෆෝන් එක මොකද්ද කියන්නේ? ඉජාස් ඇවලා තියෙනවලු SMS. මොනවද කියන්නේ? ඇවිත් හමුවන්. ලිපිගොනු රැගෙන එන්න. ලෝය කෙනෙක්ගේ කාර්යභාරය. ඒ නිසා අද හැබැයි අලි සබ්රිගේ ෆෝන් එක චෙක් කරන්නේ නැහැ. අලි සබ්රිගේ ෆෝන් එක චෙක් කරන්නේ නැහැ. එයා නම් ඒ නඩුව කළේ ඊට ඉස්සෙල්ලා අවුරුදු 6ක් අහන්නේ එයාගෙනුත්. ඉතින් ඒ නිසා මේවා දේශපාලන ක්‍රීඩා තොයිල් නැටිලි මේ යථාර්ථය මේ රටේ මිනිස්සු දෙනවා. හැබැයි හැමදාම යුද චූන් එකේ එහෙම නැත්නම් දේශප්‍රේමයෙන් බෑ. ඒ නිසා මේ යථාර්ථය තියෙනවා. මේ කතරගම ගිනි පාගෙන වගේ මේගොල්ලෝ උඩින් දුවගෙන යනවා. මේක පුපුරන කොයි වෙලේ. මේ බොරුව වංචාව මේ සියල්ල එක තැනකදී නිමාවක් දක්වන්න ඕනේ. ඒ නිසා අපි මේ රජයට කියනවා නෑ ඔබට සැලසුමක් නෑ. මේ රටේ ලක්ෂ 8ක් මිනිස්සුන්ගේ රැකියා අනතුරේ ගාමන් කර්මාන්තේ වැටලා විදේශ රැකියා කරන්න නැතුව ලංකාවට එවනවා. තමුන්නාන්සේලා ලොකු කාර්යභාරයක් තියෙනවා. ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය හඳුන ගන්න ඕනේ මුලින්ම තමන්ගේ ප්‍රයොරිටි ලිස්ට් එක හඳුන ගන්න. එහෙම නැතුව ක්‍රීඩාංගන හදන්න. මේ කොරෝනා වලින් පස්සේ ක්‍රීඩාංගන හදන්න. මේක නම් මානසිකත්වය. ඒ කියන්නේ ආණ්ඩුවට ප්‍රයොරිටි ලිස්ට් එකක් නැහැ. රටේ අනාගතය ගැන හිතන. ඒක තමයි මම කිව්වේ සත්භාවයක් නැහැ ආණ්ඩුවට. නොසලිකමත් බවෙන් තොරව වැඩ කිරීමේ හැකියාවකුත් නැහැ. තියෙන්නේ මාකටිං ෂෝ විතරයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. නාලක උගඩ යොමු වෙන ඔබතුමාට අවස්ථාව. තාමත් මේ දෝෂාරෝපණය අරුණහම කිසිම පළක් ඇති දෙයක් කතා කරන්නේ නැති දේශපාලන සංවාද ගැන අපිට ඇත්තටම කනගාටු හිතෙනවා. මම පොඩ්ඩක් එක උදාහරණයක් අරගෙන ගන්නම්. දැන් මෙතුමන්ලා කතා කරනවා නොරිච්චෝලේ ගැන. දැන් නොරිච්චෝලේ උදාහරණය අරගෙන බලන්න. නොරිච්චෝලේ පවර් ප්ලාන්ට් එක මෙගාවොට් 900 මේ රට දෙන පවර් ප්ලාන්ට් එකක්. දැන් ඕක හදන්න නැතුව අවුරුදු ගණනාවක් ඇදෑද ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට එන කාලේ මේ රටේ විශාල විදුලි අර්බුදයක් නිර්මාණය වෙලා තිබුණා. දවසට පැය ගාණක් මිනිසුන්ට විදුලිය නැතුව තිබුණා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලය තුල ලංකාවේ අර සැලසුම් කරලා තිබිච්ච සියලුම විදුලි බල ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. 2015 වෙනුවට මේ රටේ විදුලි බල නිෂ්පාදන සම්පූර්ණ ඉල්ලුමට සරණ ආකාරයට සැපෙම තිබ්බා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇවිල්ලා යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මොකද කරේ? එතනින් පස්සේ ආයෙත් මේ සියලුම ව්‍යාපෘති නතර කරා. මේ රටේ වසරකට මෙගාවොට් 200ක අලුතෙන් විදුලි බල ඉල්ලුම වැඩි වෙනවා. ඒතර අවුරුදු 5ක් තුළ මෙගාවොට් 1000ක විදුලි බල ඉල්ලුම වැඩි කළා. එක ව්‍යාපෘතියක් පටන් ගත්තේ නැහැ ඒ අවුරුදු 5ට. නමුත් ඒ වෙනුවට මොනවද කරේ? අධික මිලට විදුලිය මිලදී ගත්ත පෞද්ගලික අංශය. ඒ මිලදී ගැනීමේ ප්‍රතිඵල නිසා 2015 බිලියන 20ක් ලාභ ලැබපු විදුලි බල මණ්ඩලය 2019 වෙනකොට බිලියන 100ක් පාඩුයි. ඒ විදිහට තමයි මේගොල්ලෝ කළමනාකරණය කරේ. ඒ නිසා ඔය උදාහරණ ගැන කතා කර තවත් කාලේ නාස්ති කළ වැඩක් නැහැ. දැන් ඉදිරියට යන්නේ ගැන අපි කතා කරන්න ඕනේ. මේ සමස්ත ලෝකයේම ආර්ථික අවපාතයකට මුහුණ දීලා තියෙනවා. ඒක මේ මෑත කාලීන ඉතිහාසයේ අපේ ජීවිත කාලය තුළ අපි අත් නොදුටු භයානක තත්ත්වයක්. අපේ විශේෂයෙන්ම අපේ වෙළඳපොළ වෙච්ච ඇමරිකාවගේ රටවල් බටහිර රටවල් අද සම්පූර්ණ ආර්ථික වශයෙන් ප්‍රශ්නයකට මැදිවිලා. කොරෝනා විතරක් නෙවෙයි අද මේ අලුතෙන් පටන් ගත්ත ඇමරිකාවේ මේ වර්තමාන අර්බුදයත් එක්ක මේ කළු ජාතිකයෙක් මැරලා ඒ නිසා ඇති වෙන අර්බුදයත් එක්ක මම හිතන්නේ ඇමරිකාව වෙළඳපළක් වශයෙන් අපිට තවදුරටත් අපිට වැඩිදුර බලාපොරොත්තු තියාගන්න බැරි තත්ත්වයක් එනවා. ඉතින් මේ වගේ තත්ත්වයකට අපිට හුඟක් දේවල් අලුතෙන් හිතන්න වෙනවා. අත් වශයෙන්ම කියනවා අපි මාස 6කට කලින් කිව්වටත් වඩා වෙනස් විදිහට අපිට හිතන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් බලන්න අපි දැන් කෘෂි කර්මාන්ත ගැන විශාල උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඒක හොඳයි. ඒක අත් වශයෙන්ම අපි යෝජනා කරපු දෙයක්. දැන් හැමෝම ගෙදර ගෙවත්තේ හිටන් වවනවා. හැබැයි මේ වවලා අන්තිමට හැමෝම තමන්ගේ එළවලු ටික තමන්ගේ පළතුරු ටික නිෂ්පාදනය කරගත්ත පස්සේ ගොවියා මොකද්ද කරන්නේ ඊළඟට? වෙළඳ පොළට එළවලු කරපු ගොවියා පළතුරු එළවලු කොහටද විකුණන්නේ? මේවා අපි හිතන්න ඕනේ. ඒතකොට ඒ අයට වෙළඳපොළ ලංකාව තුළ හදන්න බැරි නම් අපි විදේශ වෙළඳපොළ ගැන හොයන්න ඕනේ. ඒතකොට විදේශ වෙළඳපොළට අපිට එළවලු හෝ පළතුරු මේ විදිහට අරින්න පුළුවන්ද? එහෙම බෑ. ඒකට අගේ වැඩි කරන්න ඕනේ. ඒ නිසා අගේ වැඩි කරන්න පුළුවන් කර්මාන්තශාල අපි ලංකාවට ගේනවා. මම එක උදාහරණයක් කිව්වේ. ඒ වගේ අපිට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. අපේ වෙළඳපොළ දැන් බටහිරට නතු වෙලා තිබිච්ච වෙළඳපොළ අපි කොහොමද ආසියාව පැත්තට ගේන්නේ? මොකද ආසියාව පැත්තේ තමයි තාමත් යන්තම් හරි ආර්ථික ස්ථාවරත්වයක් තියෙන්නේ. වැඩි ජනගහනයක් ඉන්නේ. ඒවට අපි විසඳුම් හොයන්න සිද්ධ වෙනවා. තාක්ෂණීය භාවිත ගැන අපි අනාදිමත් කාලයක් තිස්සේ කතා කරලා. හැබැයි ඒවා කෙරිලා නැහැ. අද මේ හුඟා ප්‍රශ්න තියෙන්නේ මේ 5000 කතාව.
තමුන්නාසලා කතා කරපුවා. ඇත එතන උනත් තියෙන මූලික ගැටලුව මේ දත්ත නැතිකමනේ. මේ දත්ත නැතිකමට හේතුව මොකද්ද? අපි තාක්ෂණය හරියට පාවිච්චි කරන්නේ නැති කියන අඩු ගන්න මේ ඩිජිටල් ID එක අපිට අවුරුදු 30 තිස්සේ කරගන්න බැරි වුණානේ. මේවා අපි දැන් කරන්න ඕනේ. ඉතින් මේ වගේ කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් අපි කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ දේවල් කරන්න අපිට මං හිතන්නේ ආණ්ඩුව වගේම විපක්ෂයත් අවශ්‍යයි. ආණ්ඩුවක විපක්ෂයක දෙකක්ම අවශ්‍යයි රටක් හරියට දුවන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. ආණ්ඩුව වැඩ කරනකොට ඒකේ වැරදි තියෙනවනේ පෙන්වා දෙන්න ශක්තිමත් විපක්ෂයක් ඉන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ වෙලාවේ රටේ තියෙන වැදගත්ම දෙයක් තමයි හැකිතාක් ඉක්මනට පාර්ලිමේන්තු මැතිවරණ පවත්වලා රජය පිටව ගන්න. රජය කියලා කියන්නේ ආණ්ඩු පක්ෂ විතරක් නෙවෙයි. මෙතුමන්ලාට තවස්ත දෙන විපක්ෂයට ගිහිල්ලා ආණ්ඩුව වැරදි පෙන්වා දෙන්න. ඒවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එළියේ ඉඳගෙන වේදිකාවල මඩ ගහගත්තා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක බුද්ධිමත්ව සාකච්ඡා කරලා ඉදිරියට යන්න පුළුවන්. ඒකට අපි කියන යෝජනාවලට අනුමැතිය දෙනවද නැද්ද වාද කරන කතාව එතනදී කරන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ මොන අර්බුදයේ මැද්දුනත් මම හිතනවා අපේ රටේ ජනතාව ධනාත්මකව අනාගතය දිහා බලන්න ඕනේ. ලෝකේ ඕනෑ තරම් අර්බුද වලට ලෝකේ මුහුණ දීලා තියෙනවා. හැම අර්බුදයකම මානව ප්‍රජාව ගොඩ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අර්බුදෙනුත් අපිට ගොඩ එන්න පුළුවන්. හැබැයි ඒ සඳහා ධනාත්මක ප්‍රවේශයක් අවශ්‍යයි. බොහොම ස්තුතියි. වට තුනක් තුලදී අප කතා කළා පක්ෂ විපක්ෂ සමාජය තුළ කතා බහට ලක් වෙන සියලු දේ රාජ්‍ය මාධ්‍ය ජාතික රූපවාහිනිය තුලදී අපි කතා කළා. මේ සියලු දේ මේ රටේ මහ ජනතාවට අපි බාර කරනවා තීන්දුව తీරන ගන්නට. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමනි, සංජීව ඉදිරිමාන් මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ඒ වගේම සමගි ජනබලවේගය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදක මැතිතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. මේ ආකාරයෙන්ම ජාතික රූපවාහිනිය විදිහට අප ඉදිරියටත් සියලු පක්ෂවලට ඉඩ කඩ වෙන් කරමින් මහජන දිනය තුලදී පවතින රටේ දේශපාලනය පිළිබඳ කතා කරනවා. ලබන සතියේ යලි හමු යමු. ප්‍රාර්ථනා කරනවා නිරෝගී දවසක්. ආයුබෝවන්.